අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ අපි කතා කරපු MCQ එකේ දෙවෙනි කොටස විදිහට තමයි අද මම මේක කතා කරන්නට යන්නේ. ඉතින් අද මම MCQ 20ක් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න උත්සාහ කරනවා. ඒක නිසා පොඩට මේ MCQ 20 අවධානයෙන් අහුම්කම් දීගෙන අදාළ සටහන් කරගන්න කියලා බලාපොරොත්තු වෙනවා. මම මුලින්ම කතා කරන්නේ 38 වෙනි MCQ එක. දැන් 38 වෙනි MCQ එකේ පොඩි කරෙක්ෂන් එකක් තිබ්බා. අවසානයේදී ඩී ප්‍රකාශන එන්න ඕනේ 15 වෙනි කාණ්ඩයේ කියන එක. ඒක අපි කරෙක්ෂන් එක හදලා තිබ්බා. හරි. එතකොට මුලින්ම මම කතා කරන්න කැමති ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය ගැන. මේ කියන්නා වූ අපි මෙතෙන්දී කතා කරන්නේ සහසංයුජ ක්ලෝරයිඩ් කොහොමද ජල විච්ඡේදනය වෙන්නේ කියලා. ඒතකොට සහසංයුජ ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය වෙනකොට දැන් අපි දන්නවා 14 වෙනි කාණ්ඩය කතා කරොත් අපිට සහසංයුජ ක්ලෝරයිඩ් විදියට හම්බ වෙනවා CCl4 හම්බ වෙනවා. ඊට පස්සේ SiCl4 හම්බ වෙනවා. එතකොට CCl4 ජල විච්ඡේදනය නොවුනට SiCl4 ජල විච්ඡේදනය වෙලා H3SiO3 හදනවා. ඒක සිලිසික් අම්ලය සහ HCl හදනවා. හැබැයි අපි දැන් කතා කරන්නේ 15 වෙනි කාණ්ඩයේ ජල විච්ඡේදනය. එතකොට ඔයා දන්නවා 15 වෙනි කාණ්ඩයේ නයිට්‍රජන්, ફોස්ෆරස්, ආසනික්, ඇන්ටිමනි, බිස්මත් කියන පහ පවතිනවා. දැන් ඔය පහේ ජල විච්ඡේදනය තමයි මම කතා කරන්නේ. හරි. එතකොට මුලින්ම NCl3 ජල විච්ඡේදනය කතා කරොත් මේක ජලය සමග ප්‍රතික්‍රියා කරලා දුර්වල භස්මයක් වන ඇමෝනියා සහ දුර්වල අම්ලයක් වන HOCl හදනවා. එතකොට මේක විශේෂ තැනක් අම්ලයක් භස්මයක් කියන දෙන්නම එකපාර හැදෙන ප්‍රතික්‍රියාවක් විදිහට තමයි අපිට NCl3 ජලයත් එක්ක ප්‍රතික්‍රියාව අපි කතා කරන්නේ. හරි. ඊට පස්සේ මෙතන තියෙන වැදගත්කම තමයි HOCl කියන එක්කෙනාගේ ඔයා දන්නවා මොකද්ද වෙන්නේ? HOCl කියන එක්කෙනාගේ මෙතන තියෙනවා OCl- තියෙන නිසා එයාට මොන හැකියාව පවතිනවද? විරංජක හැකියාව පවතිනවා. හරි. ඊළඟට මම කතා කරන්නේ PCl3 ජල විච්ඡේදනය H3PO3 දන HCl හදනවා. ආපහු PCl5 ආකාර දෙකක් යටතේ ජල විච්ඡේදනය වෙනවා. සම මෞලික තත්ත්ව යටතේදී මුලින්ම අපි ජල විච්ඡේදනය කතා කරොතින් PCl5 එක ජල අණුවක් එක්ක POCl3 සහ 2යි HCl හදනවා. ඊට අමතරව PCl5 ඇවිල්ලා ජල අණු 4ක් එක්ක ප්‍රතික්‍රියා කළ H3PO4 දන 5යි HCl බවට පරිවර්තනය වෙනවා. ඊළඟට කතා කරන්නේ මෙන්න මේ කියන්නා වූ තුන් දෙනා. මේගොල්ලෝ තනි පියවර ප්‍රතික්‍රියා වලින් ජල විච්ඡේදනය වුණාට මේ කියන්නා වූ තුන් දෙනාගේ ජල විච්ඡේදනය අපි සැලකුවොත් ඒ ජල විච්ඡේදනය ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා යටතේ සිද්ධ වෙන්නේ. එහෙනම් ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා යටතේ සිද්ධ වෙනවා නම් අපි කියනවා 15 වෙනි කාණ්ඩේ පල්ලෙහාට යනකොට මොකද්ද වෙන්නේ? එයා ජල විච්ඡේදනය වෙන්න තියෙන කැමැත්ත මොකක් වෙන්න පටන් ගන්නවද? අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට ACl3 ජල විච්ඡේදනය වෙලා H3ASO3 දන HCl බවට ඊට පස්සේ SbCl3 ජල විච්ඡේදනය වෙලා SbOCl දන HCl බවට ආපහු BiCl3 ජල විච්ඡේදනය වෙලා BiOCl දන HCl බවට පරිවර්තනය වෙනවා. මේකේ වැදගත් දෙන්නෙක් තමයි SbOCl සහ කවුද BiOCl කියන්නේ. මේගොල්ලෝ අවක්ෂේප මේගොල්ලෝ සුදු පාට අවක්ෂේප. එතකොට අපිට කිව්වොතින් මොකක් හරි ක්ලෝරයිඩයක් තියෙන මේ ක්ලෝරයිඩයට ජලය දානකොට සුදු පාට අවක්ෂේපයක් හදනවා. එතකොට අපි ඔළුවට ගන්න ඕන දේ තමයි එක්ක මේ ක්ලෝරයිඩය ඇන්ටිමනි වල ක්ලෝරයිඩයක් වෙන්න ඕනේ, එක්ක මේ ක්ලෝරයිඩය බිස්මත් වල ක්ලෝරයිඩයක් වෙන්නට ඕනේ. එතකොට ඒක ඔයාලට රචනා ප්‍රශ්නයක ලස්සන නිර්මාණය කරලා දෙන්න පුළුවන්. H2S එක තැබිලි පාට අවක්ෂේපයක් හදන කෙනෙක් ජලයත් එක්ක සුදු පාට අවක්ෂේපයක් හැදුවයි කිව්වොත් ඔයා ඔළුවට දා ගන්න ඕනේ H2S එක තැබිලි පාට අවක්ෂේපය හදන්නේ SB ඇන්ටිමනි නිසා. එහෙනම් ඇවිල්ලා මේක කවුරු වෙන්න ඕනද? ඇන්ටිමනි වෙනවා. ඊට පස්සේ ඔයාලට කිව්වොත් H2S එක කළු පාට අවක්ෂේපයක් හදලා ආපෝ ජල අණුවත් එක්ක ඇවිල්ලා මොකක් වෙනවයි කියලාද? සුදු පාට අවක්ෂේපයක් හදනවයි කිව්වොත් අන්න ඔය අවුලට දා ගන්න ඕන දේ තමයි එහෙනම් මේක බිස්මත් වල ඇවිල්ලා ක්ලෝරයිඩය වෙන්නට ඕනේ. හරි. එතකොට මේ කියන ක්ලෝරයිඩ කොහොමද ජල විච්ඡේදනය වෙන්නේ? මම කතා කරන්නේ ඊළඟට ඒක. ඔයාලට මේකේ ලස්සන දකින්න ඕන දෙයක් තියෙනවා. මෙයා හැරෙන්නට මේ අදාළ PCl3 ගේ ඔක්සිකරණ අංකය ධන 3යි. ඔයාලට තේරෙනවා මේ ධන 3ෙන් ව්‍යුත්පන්න වෙන අම්ලය තමයි H3PO3 කියන්නේ. ආපහු PCl5 ගත්තොතින් PCl5 වලත් ඇවිල්ලා මෙයාගේ ධන 5යි. ධන 5ෙන් ව්‍යුත්පන්න වෙන අම්ලය තමයි මෙතන H3PO4 කියන්නේ. ඊට පස්සේ AS මේ Cl3 වල ඔක්සිකරණ අංකය ධන 3යි. මේ ධන 3ෙන් ව්‍යුත්පන්න වෙන අම්ලය තමයි කවුරු කියන්නේද? H3ASO3 කියන්නේ. එහෙනම් යම්කිසි දෙයක් ඔළුවට දා ගන්න ඕනේ. යම්කිසි කෙනෙක් ජල විච්ඡේදනය වෙලා හැදෙන්නේ මොකද්ද? අදාළ ක්ලෝරයිඩයේ ඔක්සිකරණ අංකයෙන් සෑදෙන්නා වූ අම්ලය සහ HCl. හරි. දැන් මගෙත් එක කතා කරමු. මෙන්න මේ කියන හතර දෙනා ජල විච්ඡේදනය වෙලා කවුද හදන්නේ? මුලින්ම මම වඩ දීලා තියෙන්නේ SCl6. SCl6 ගත්තොත් සල්ෆර් ඔක්සිකරණ අංකය කීයද? ධන 6යි.
ඒතර ධන 6 නම් මේක ජලයත් එක්ක ප්‍රතික්‍රියා කළා කවුරු හදන්න ඕනද? ජලයත් එක්ක ප්‍රතික්‍රියා කළා ධන 6 අම්ලය. කවුද ධන 6 අම්ලය? H2SO4 ධන HCl. ඊට පස්සේ HCl4 කීයද? HCl4 වල ධන 4යි. එහෙනම් ධන 4 අම්ලය හදනවා කවුද? ධන 4 අම්ලය H2SO3 ධන HCl. ඊට පස්සේ HCl2 ජලයත් එක්ක මොකක්ද වෙන්නේ? ජලයත් එක්ක මෙයාගෙන් ධන 2 අම්ලය විදිහට අපි කතා කරනවා. කවුද කතා කරන්නේ? තයෝසල්ෆියුරික් අම්ලය. तो තයෝසල්ෆියුරික් අම්ලය ධන HCl. හැබැයි අපි දන්නවා තයෝසල්ෆියුරික් අම්ලයේ අස්ථායි නිසා එයා මොකක් වෙනවද? නැවත වතාවක් එයා කැඩෙනවා කවුරු බවටද? සල්ෆර් සහ අවසානයේදී කවුද? සල්ෆියුරස් බවට H2SO3 බවට. මේ වගේ එකක්. දැන් මේ වගේ එකක් කතා කරනකොට අපි බලන්න ඕනේ මේකේ කවුද ධන? මේකේ කවුද ඍණ? ධන කවුද? මෙයා. ඍණ කවුද? මෙයා. එහෙනම් ජලාණුවත් එක්ක මොකද්ද වෙන්නේ? මෙයා ජලාණුවත් එක්ක Cl කියන එක්කෙනා HCl හදනකොට අයඩීන්ගේ ධන 1 අම්ලය කවුද? අයඩීන්ගේ ධන 1 අම්ලය HOI. එහෙනම් ඔය විදිහට තමයි මොකක් වෙන්නේද? අදාළ ක්ලෝරයිඩ් සහ සංයෝජ ක්ලෝරයිඩ් අදාළ පද්ධතියක් තුළදී මොකක් වෙන්නේද? ජල විච්ඡේදනයට ලක් වෙන්නේ. හරි. දැන් අපි යන් අපේ ප්‍රශ්නෙට මම මුලින්ම කතා කරන්න ඔය එකේ 38 වෙනි ප්‍රශ්නය. 15 වන කාණ්ඩයේ ක්ලෝරයිඩ් සියල්ලම පූර්ණ ලෙස ජල විච්ඡේදනය සිදුවේ. වැරදි. උඩ තියෙන අය පූර්ණ ලෙස ජල විච්ඡේදන වුණාට යට තියෙන අය මොකක් වෙනවද? අර්ධ විදියට තමයි ජල විච්ඡේදනයට ලක් වෙන්නේ. ඊට පස්සේ ඔයාට කියනවා මොකද්ද? SbCl3 ජලයේදී වී අවර්ණ ද්‍රාවණයක් නොසාදයි. එතකොට අපි දන්නා SbCl3 ජලයේදී SbOCl කියන අවක්ෂේපයක් ඇති වෙනවා. ඒක නිසා ද්‍රාවණයේ යම්කිසි ආකාරයකින් අවිරතාවයක් පැවතිය හැකි. ඒක නිසා අවර්ණ ජලීය ද්‍රාවණයක් නොසාදයි කියන ප්‍රකාශය මොකද්ද වෙන්නේ? හරි. හරි. ඊට පස්සේ 15 වෙනි කාණ්ඩයේ සමහර ක්ලෝරයිඩ් තනුක HCl වල දියවි අවර්ණ ද්‍රාවණ සාදයි. ඕව අනිවාර්යයෙන්ම සමහරක් ඒවා තියෙනවා මොකක් වෙනද? අවර්ණ ද්‍රාවණ හදන ඒවා. ඊට පස්සේ ඔයාලට අවසානයේ කියනවා 15 වෙනි කාණ්ඩයේ පහළට යන විට ක්ලෝරයිඩ් වල ජල විච්ඡේදනය වීමේ හැකියාව අඩු වේ කියලා කියනවා. අඩු වෙනවා. ඔව්. උඩ අය පූර්ණ ලෙස ජල විච්ඡේදනය කරනවා, යට අය අර්ධ ලෙස ජල විච්ඡේදනය වෙන්නේ. ඒක නිසා අපි කියනවා මේකේ B හරි, ආපහු ඇවිල්ලා D හරි. ඒක නිසා උත්තරය අංක 5 කියලා කියනවා. හරි. ඊට පස්සේ මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න එනවා 31 වෙනි ප්‍රශ්නේ. ඔයාලට 31 වෙනි ප්‍රශ්නේ කියනවා තනුක HCl එක්ක HCl තනුක HCl යොදනවලු අපි. එතකොට වායුවක් සහ අවක්ෂේපයක් යන දෙකම ලබා දෙන්නේ කියලා ඔයාගෙන් අහනවා. එතකොට HCl දානකොට යම් කිසි කෙනෙක්ගෙන් ඇවිල්ලා වායුවක් පිට වෙන්න නම් මොකද්ද තියෙන්න ඕනේ? HCl දානකොට වායුවක් පිට වෙන්නට නම් දුබල අම්ලයකින් උත්පන්න වෙන නායනයක් තියෙන්නට ඕනේ. උදාහරණයක් කාබනේට. කාබනේට අපි අම්ලයක් දානකොට එතනින් පිට වෙනවා කාබන් ඩයොක්සයිඩ්. NO2- අපි අම්ලයක් දානකොට එතනින් පිට වෙනවා දුඹුරු පාට NO2 වායුව. SO3 ඇවිල්ලා අපි අම්ලයක් දානකොට එතනින් පිට වෙනවා SO2 වායුව. S2- සල්ෆයිඩය අපි අම්ලයක් දානකොට එතනින් පිට වෙනවා H2S කියන වායුව. එතකොට මෙන්න මේ වගේ දුබල අම්ලයකින් ව්‍යුත්පන්න වෙන ඇනායනයක් තියෙන තැනකට අපි අම්ලයක් දානකොට එතනින් වායු පිට වෙන්නට පුළුවන්. හරි. දැන් ඔයාලට මම දීලා තියෙන ප්‍රධාන ඇවිල්ලා කවුද? සංයෝග කීපයක් තියෙනවා. මුලින්ම සිල්වර් සල්ෆේට්. ඊළඟට මම ඔයාලට දීලා තියෙනවා කවුද? සෝඩියම් තයෝසල්ෆේට්. ඊට පස්සේ මම ඔයාලට දීලා තියෙනවා Cupric නෙවෙයි Cuprous nitrite. ඊට පස්සේ මම ඔයාලට දීලා තියෙනවා cadmium sulfide. එතකොට දැන් අපි බලමු අම්ලයක් දානකොට වායු පිට වෙන්නේ කවුද කියලා මේගොල්ලන්ගේ. දැන් ඔයාලට පේන දේ මුලින්ම අපි බලන්නේ ඇනායන. මේ ඇනායනය සල්ෆේට් ඇනායනයේ උත්පන්න වෙන්නේ සල්ෆියුරික් අම්ලයෙන් ප්‍රබල අම්ලයකින්. එහෙනම් වායු පිටවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙතන තයෝසල්ෆියුරික් අම්ලයෙන් එහෙනම් ඇවිල්ලා මොන වායුව පිට වෙන්න ඕනද? මෙතනින් අම්ලයක් දානකොට අපි තයෝසල්ෆේට් කවුරු බවට පරිවර්තනය වෙනවද? සල්ෆර් ධන සල්ෆර් ඩයොක්සයිඩ්. එහෙනම් වායුවක් පිට වෙනවා. ඊට පස්සේ Cuprous nitrite. එතකොට මොකද්ද වෙන්නේ? අපි දන්නවා මෙතන NO2- HNO2 කියන nitrous කියන දුබල අම්ලයකින් උත්පන්න වෙන නායනයක්. එහෙනම් මෙතනින් ඇවිල්ලා පිට වෙනවා මොන වායුවද? NO2 වායුව. ඊට පස්සේ cadmium sulfide. සල්ෆයිඩ් කියන්නේ කෙනා මොකද්ද? H2S කියන දුබල අම්ලයෙන් උත්පන්න වෙන්නේ. එහෙනම් ඇවිල්ලා මම මෙයාට අම්ලයක් දානකොට මෙතනින් පිට වෙනවා කවුද? H2S කියනවා මොන අම්ලයේද? වායුව පිට වෙන්න පටන් ගන්නවා. එහෙනම් B C D කියන තුන් දෙනාගෙන් ඇවිල්ලා මොනවා පිට වෙන්න පටන් ගන්නවද? වායු පිට වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කියනවා අවක්ෂේපයකුත් සාදයිද? හරි. එතකොට පළවෙනි එක්කෙනාගේ අපි දාන්නේ දැන් HCl. මෙතන වායු පිටවීමක් නැහැ. HCl දානකොට මම මේ පැත්තට යනවා. HCl දානකොට මෙතන අපි බලමු.
එතකොට මෙතන ක්ලෝරයිඩය තමයි එහෙනම් මෙයත් එක්ක සම්බන්ධ වෙන්නට ඕනේ. එතකොට ක්ලෝරයිඩ් මෙයත් එක්ක හදනවා කවුද? සිල්වර් ක්ලෝරයිඩ් සුදු පාට අවක්ෂේපය. තව මොනවද අපේ සිලබස් එකේ තියෙන ක්ලෝරයිඩ් අවක්ෂේප 17 කාණ්ඩ විශ්ලේෂණයේ පළවෙනි කාණ්ඩයේදී සිල්වර් ක්ලෝරයිඩ් සුදු පාටට අවක්ෂේප වෙනවා, ලෙඩ් ක්ලෝරයිඩ් සුදු පාටට අවක්ෂේප වෙනවා, ආපහු මර්කියුරස් ක්ලෝරයිඩ් Hg2Cl2 ඇවිල්ලා කොයි පාටට අවක්ෂේප වෙනවද? සුදු පාටට අවක්ෂේප වෙනවා. එහෙනම් මේකේ සිල්වර් ක්ලෝරයිඩ්. ඊට පස්සේ මෙතන ගත්තොත් OHCl දානකොට සල්ෆර් අවක්ෂේප වෙනවා. මෙතන ඇවිල්ලා Q+ තියෙන්නේ එහෙනම් CuCl හැදෙනවා. CuCl, CuBr, Cu iodide. ඔය තුන් දෙනාම ඇවිල්ලා කොයි පාට අවක්ෂේපද? සුදු පාට අවක්ෂේප. කොපරගේ ධන 1 ඔක්සිකරණ අංකය. ආපහු මෙතෙන්දී ඇවිල්ලා කවුරුවක්වත් අවක්ෂේපයකට දක් වෙන්නේ නැහැ. එහෙනම් ඇවිල්ලා අවක්ෂේප සිදුවීමත් වායු පිටවීමත් යන දෙකම සිද්ධ වෙන්නේ B හා C වල. උත්තරය අංක එහෙනම් කීයක් වෙන්න ඕනද? 2 විය යුතුයි. හරි. ඊට පස්සේ මම ගියා ඊළඟ කතන්දරය 32. 32 දී වාරි කියනවා S හා P ගොනුවේ මූලද්‍රව්‍ය අඩංගු සෑම කාණ්ඩයකම කියලා. සෑම කාණ්ඩයකම ඉහළ සිට පහළට යන විට වැඩිවන ගුණය කියලායි වාගෙන් අහන්නේ. හරි. ඒතර මම මුලින්ම ගත්තොත් පරමාණු කාර්යය. පරමාණු කාර්යය කොහොමද ආවර්තිතාවය වෙනස් වෙන්නේ? පරමාණු කාර්යය ආවර්තයක් දිගේ ඉදිරියට පරමාණු කාර්යය මොකක් වෙන්න පටන් ගන්නවද? අඩු වෙන්න පටන් ගන්නවා. හැබැයි කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට මොකද්ද වෙන්නේ? පරමාණු කාර්යය මොනවා වෙන්න පටන් ගන්නවද? විශාල වෙන්න පටන් ගන්නවා. එහෙනම් අරය ගත්තොත් කාණ්ඩය ඔස්සේ පල්ලෙහාට අරය මොනවා වෙනවද? වැඩි වෙනවා. දෙවෙනි කතාව යාට දීලා තියෙන්නේ විද්‍යුත් ඍණතාවය. විද්‍යුත් ඍණතාවය ගැන කතා කරද්දී මොකද්ද වෙන්නේ? අපි විද්‍යුත් ඍණතාවය පෙළ ගැසුවොත් ආවර්තයක් ඔස්සේ ඉදිරියට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට විද්‍යුත් ඍණතාවය මොකක් වෙනවද? අඩු වෙනවා. එහෙනම් විද්‍යුත් ඍණතාවය ගත්තොත් විද්‍යුත් ඍණතාවය වැරදි. හරි? ඊළඟට වාඩි කියනවා මොකද්ද වාඩි කියන්නේ? පළවෙනි අයනීකරණ ශක්තිය. පළවෙනි අයනීකරණ ශක්තිය මොකද්ද වෙන්නේ? පළවෙනි අයනීකරණ ශක්තියේ අපි දන්නවා කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට මොනවද වෙනව ඇත්තද? ලිතියම්. පළවෙනි අයනීකරණ ශක්තිය ආවර්තයක් දිගේ ඉදිරියට පළවෙනි අයනීකරණ ශක්තිය වෙනස් වෙන්නේ මොකද්ද? අක්කුවක් විචලනයක් විදිහට. මුලින්ම බෝල 2යි, ඊළඟට බෝල 3යි, ඊළඟට බෝල 3යි. එතකොට මේකේ ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියොන්. මේ විදිහට තමයි වෙනස් වෙන්නේ. එතකොට වැඩිවීමක් අපිට පෙන්වුම් කරන්නේ අක්කුවක් විදිහට වැඩිවීමක් පෙන්වුම් කරන්නේ. පල්ලෙහාට මොකද්ද වෙන්නේ? පල්ලෙහාට අයනීකරණ ශක්තිය මොකක් වෙන්න පටන් ගන්නවද? අඩු වෙන්නට පටන් ගන්නවා. එහෙනම් පල්ලෙහාට යනකොට අයනීකරණ ශක්තිය I1 කියන එක නම් මොනවා වෙනවද? අඩු වෙනවා. වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ වාඩි කියනවා මොකක් ගැනද? නිවාරකාචරණය. මොකද්ද නිවාරකාචරණය කියන්නේ? නිවාරකාචරණය කියන්නේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ කවචයේ ඉලෙක්ට්‍රෝන වලට න්‍යෂ්ටියෙන් යම්කිසි බලපෑමක් ඇති වෙන්නට ඕනේ. හැබැයි මේ බලපෑම ඒ කවචයට ඇතුලෙන් තියෙන ඉලෙක්ට්‍රෝන වලින් මොනා කරනවද? ආවරණය කරගෙන ඉන්නවා. එතකොට කවච ගාන වැඩි වෙන්න මොකද්ද වෙන්නේ? මැද තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මොනවා වෙන්න පටන් ගන්නවද? වැඩි වෙනවා. එතකොට මැද තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ? අර අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට මැද තියෙන ඉලෙක්ට්‍රෝන වලින් අර න්‍යෂ්ටියෙන් යදෙන ආකර්ෂණ බලය මොනවා කරනවද? අඩු කරනවා. ඔන්න ඔය කියන ක්‍රියාවලිය තමයි අපි හඳුන්වන්නේ මොකද්ද? නිවාරක ආචරණය. එතකොට මොකද්ද වෙනව ඇත්තේ? අපි දන්නවා පල්ලෙහාට යද්දී ආවර්තයක් දිගේ පල්ලෙහාට යද්දී මොකද්ද වෙන්නේ? කවච ගාන වැඩි වෙනවා. කවච ගාන වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ? අභ්‍යන්තරයේ රැඳෙන්නා වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මොනවා වෙනවද? වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙනකොට අවසාන කවචයේ පවතිනා වූ ඉලෙක්ට්‍රෝන වලට මැදේ පවතිනා වූ ඉලෙක්ට්‍රෝන වලින් යෙදෙන බලපෑම මොනවා වෙන්න පටන් ගන්නවද? අඩු වෙනවා. එහෙනම් පල්ලෙහාට යද්දී නිවාරකාචරණය මොනවා වෙන්න ඕනද? වැඩි විය යුතුයි. හරි? එහෙනම් අරය හරි පල්ලෙහාට යද්දී වැඩි වෙනවා. විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. අයනීකරණ ශක්තිය අඩු වෙනවා. හැබැයි නිවාරකාචරණය මොනවා වෙනවද? වැඩි වෙනවා. එහෙනම් මේකේ අහන්නේ වාගේ මොකද්ද? අදාළ එක්කෙනාගේ වැඩි වෙන සාධක මොනවද කියලායි අහන්නේ. එහෙනම් මේක ඇවිල්ලා සෑම විටම වැඩි වෙන්නේ A හා D. උත්තරය අංක 4. හරි. ඊට පස්සේ වත් එක්ක මම කතා කරන්න යන්නේ මොකක් ගැනද? එතකොට මට ආවර්තයක් දිගේ ඉදිරියට යද්දී නිවාරකාචරණය මොකද්ද වෙන්නේ? අවසාන ශක්ති මට්ටම නියතයක්. එතකොට අභ්‍යන්තරයේ පවතිනා වූ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මොකද්ද වෙන්නේ එතෙන්දී? නියතයක් බවට පරිවර්තනය වෙන්නේ. හරි? හරි ඊළඟට ඇවිල්ලා 33 ගැන කතා කරනවා මම. 33 දී වාට දීලා තියෙනවා මෙන්න මෙහෙම ප්‍රස්තාරයක්.
ප්‍රස්ථාරය වැදගත්. වාෂ්ප පීඩන ප්‍රස්ථාරයක් දීලා තියෙන්නේ. මේ පැත්තෙන් වාෂ්ප පීඩනය P කියලා කියනවා. මේ පැත්තෙන් ඇවිල්ලා P1 කියලා කියනවා. මේ පැත්තෙන් ඇවිල්ලා P2 කියලා දෙනවා. මේ විචලනය කොහොම විචලනයක් තියෙන්නේ. හරි? එහෙනම් ඔයාලට තේරෙනවා හදිසියවත් මේක ඇවිල්ලා පරිපූර්ණ විදිහට ඇවිල්ලා වෙනස් වුණොත් කොහොමද මේක විචලනය වෙන්න ඕනේ මුළු වාෂ්ප පීඩනේ රේඛීය එකක් වෙන්නට ඕනේ. දැන් මේ රේඛීයට වඩා කොහෙන්ද තියෙන්නේ මෙයා? පල්ලෙහින් තියෙන්නේ. ඒක පල්ලෙහින් තියෙනවා නම් මොකක්ද ඇත්තටම මේ ඇවිල්ලා මොන ලෙස අපගමනය වීමක්ද එහෙනම්? පීඩනය අඩු වෙලා. පීඩනය අඩු වෙලා නම් මේක මොන ලෙස අපගමනය වීමක්ද? ඍණ ලෙස අපගමනය වීම. අපි කතා කරමු බලන්න රවණිය මේ ඍණ ලෙස අපගමනය වීම. මෙහෙම දෙයක් තියෙනවා. A හා B කියලා පද්ධති දෙකක් තියෙනවා. මම මේ පද්ධති දෙක එකිනෙක මිශ්‍ර කරන් පස්සේ මොකක්ද වෙන්න ඕනේ? කලින් තිබ්බ පීඩනය ඒ දෙක පරිපූර්ණ විදියට හැසිරුණොත් ඇති කරන පීඩනයට වඩා දෙක මිශ්‍ර කරන් පස්සේ ඇති වෙන පීඩනය අඩු වෙන්නට ඕනේ. එහෙම අඩු වෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ? අභ්‍යන්තරයේ ඇවිල්ලා යා ශක්තිමත් බන්ධන හදන්න ඕනේ. ශක්තිමත් බන්ධන හැදුවොත් මොකක්ද වෙන්නේ? උඩට යන අංශුන් ප්‍රමාණය වාෂ්ප කලාපයේ අංශුන් ප්‍රමාණය මොනවා වෙනවද? අඩු වෙනවා. වාෂ්ප කලාපයේ අංශුන් ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ වාෂ්ප කලාපයේ ඇති කරන පීඩනය මොනවා වෙන්න පටන් ගන්නවද? අඩු වෙනවා. මේක නිසා ඇවිල්ලා අපි කියනවා මේ වගේ පද්ධති ඍණ ලෙස අපගමනය වෙන පද්ධති. එතකොට එහෙම වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? A හා A අතර තියෙන බන්ධන ශක්තියයි B හා B අතර තියෙන බන්ධන ශක්තියයි අපි එක A හා B ඒ දෙන්න හදන බන්ධන ශක්තියේ ශක්තිය අර දෙකටම වඩා මොකක් වෙන්න ඕනද? වැඩි වෙන්නට ඕනේ. ඒක තමයි අදාළ සිද්ධිය. එතකොට තාපාංකය ගැන මොකක්ද? ඍණ ලෙස අපගමන වෙන පද්ධතියක තාපාංකය. තාපාංකය කියන්නේ බාහිර වායු ගෝලීය පීඩනයට අභ්‍යන්තර පීඩනය සමාන වෙන උෂ්ණත්වය. එතකොට අපිට දැන් අඩු පීඩනයක් තියෙන. එහෙනම් ඒ අඩු පීඩනය බාහිර වායු ගෝලීය පීඩනයට සමාන කරන්න අපි වැඩි අංශු ප්‍රමාණයක් කොහෙට යවන්න ඕනේ? දැන් වාෂ්ප කලාපයට යවන්න ඕනේ. ඒතර වැඩි අංශු ප්‍රමාණයක් වාෂ්ප කලාපයට යවන්න නම් අපි වැඩිපුර පද්ධතිය මොකක් කරන්න ඕනද? රත් කරන්නට ඕනේ. එහෙනම් ඍණ ලෙස අපගමනය වෙන එක්කෙනාගේ මොකද්ද? අදාළ කෙනාගේ තාපාංකය මොකක් වෙන්න ඕනද? පරිපූර්ණ තත්ත්වයට වඩා මොනවා වෙන්න ඕනද? වැඩි විය යුතුයි. හරි? එතකොට දැන් මේ ප්‍රශ්න කතා කරනකොට මේවා ලේසි ප්‍රශ්න අමාරු කරගන්නට එපා. පළවෙනි කියනවා සංශුද්ධ P හි තාපාංකය සංශුද්ධ Q හි තාපාංකයට වඩා ඉහළයි කියලා අපිට කියනවා. එතකොට අපි මේක ගැන කතා කරොත් සංශුද්ධ P හි තාපාංකය මෙන්න මේක ගැන කියනවා මේක ගැන කියනවා. එතකොට දැන් මෙතෙන්දි වාගේ ඔළුවට තියෙන්න ඕන දේ මොකද්ද? සංශුද්ධ කතාව තියෙන්නේ. මේ තියෙන්නේ මේගොල්ලන්ගේ මොකද්ද? සංතෘප්ත වාෂ්ප පීඩන. එතකොට R සහ Q කියලා කියන්නේ එතකොට අපිට කියනවා මොකද්ද? මේකේ මෙතන XR බිඳුවයිලු. එතකොට XR බිඳුව නම් මෙතෙන්දි තමයි XR මොකක් වෙන්නේද? එකක් වෙන්නේ. එතකොට XR එකක් වෙනවා නම් මෙතෙන්දි තමයි මෙයාගෙන් දක්වන්නේ මොකද්ද? R සංශුද්ධව තිබෙනකොට R ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය තමයි P2 කියලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට R මේ පැත්තේ එකයි නම් මේ පැත්තේ XQ කියන එක නම් මොකක් වෙන්න ඕනද? බිඳුවක් වෙන්න ඕනේ. මේ පැත්තේ තමයි XQ කියන කෙනා කීය වෙන්නේද? 1 වෙන්නේ. එහෙනම් මේ පැත්තේ 1 වෙන නිසා මොකක් වෙන්න ඕනේද? මේ කියන කෙනා මොනවා වෙන්න ඕනේද? මේ කියන කෙනා Q විසින් ඇති කරන්නා වූ සංතෘප්ත වාෂ්ප පීඩනය වෙන්නට ඕනේ. එහෙනම් මෙයා ඇවිල්ලා P1 වෙන්නට ඕනේ. හරි? එතකොට Q වල සංතෘප්ත වාෂ්ප පීඩනය තමයි මෙතන P1 කියන්නේ. P1 කියන්නේ ඇවිල්ලා මොකද්ද? Q වලින් ඇති කරන කෙනාගේ සංතෘප්ත වාෂ්ප පීඩනය. R කියන්නේ ඇවිල්ලා මොකද්ද? P2 කියන්නේ R විසින් ඇති කරන්නා වූ මොකද්ද? සංතෘප්ත වාෂ්ප පීඩනය. හරි. එතකොට මේ දෙක හරි. මෙතන එක වෙන නිසා P2 කියන්නේ R විසින් ඇති කරන්නා වූ සංතෘප්ත වාෂ්ප පීඩනය. කියන්නේ එතකොට මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? P1 විශාල වෙලා. එතකොට P1 විශාල නම් කෙනෙක්ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය කියන එක නා තාපාංකයට සමානුපාතික වෙන්නේ ප්‍රතිලෝමව. කෙනෙක්ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි නම් තාපාංකය මොනවා වෙන්න ඕනද? අඩු වෙ යුතුයි. එතකොට තාපාංකය අඩු වෙන්නට නම් මොකද්ද වෙන්න ඕනද? අපි RV QE කම්පෙයාර් කරොත් කාගේද T R T Q කියලා මම කම්පෙයාර් කරොත් කාගේද ඇවිල්ලා මේ තාපාංකය විශාල වෙන්න ඕනේ. R ගේ තාපාංකය මොනවා වෙන්න ඕනද? විශාල විය යුතුයි. පැහැදිලිද කියන දේ හරි. දැන් මේක කියන්නේ සංශුද්ධ R හි තාපාංකයට වඩා සංශුද්ධ Q හි තාපාංකය මොනවා වෙනවද? ඉහළා ගයක් ගන්නවලු. වැරදි. R ගේ තාපාංකය තමයි මොනවා වෙන්නේද? ඉහළා ගයක් ගන්න. දෙවෙනි එකෙන් කියනවා R හා Q ද්‍රාවණ පරිපූර්ණ හැසිරීමෙන් ධන අපගමනයක් වෙන්වයි වැරදි. පරිපූර්ණ රේඛාවට වඩා පල්ලෙහින් තියෙන එනම් මේක ඍණ ලෙස අපගමනය වීම. ඊට පස්සේ වාඩි කියනවා R හා Q මිශ්‍ර වීමේදී ද්‍රාවණයේ උෂ්ණත්වය ඉහළයයි. මම කතා කරා මොකද්ද වෙන්නේ? අපි මේ දෙක මිශ්‍ර කරනකොට ඍණ ලෙස අපගමනය වෙන කෙනෙක් නම් මොකද්ද වෙන්නේ? ඇතුලේ බන්ධන හදනවා. තදින් බන්ධන හදනවා.
තදින් බන්ධන හදනකොට මොකද්ද වෙන්නේ? බන්ධන සෑදීම තාපදායකයි. සාදා කියලා මතක තියාගන්න. සාධනව නම් තාපදායකයි. එහෙනම් මේ පද්ධතිය අපි එකිනෙක මිශ්‍ර කරනකොට මොකක් වෙන්න ඕනේද? උෂ්ණත්වය ඉහළ යන්නට ඕනේ. එහෙනම් C ප්‍රකාශය හරි. ඊට කියනවා R අණු එකිනෙක අතර ආකර්ෂණ බලවලට හෝ Q අණු එක අතර ආකර්ෂණ බලවලට වඩා R හා Q අතර ආකර්ෂණ බලවල විශාලත්වය වැඩි. හරි. එහෙනම් C හා D උත්තරය අංක 3. ඊට පස්සේ මම කතා කරන්නේ ඕගොල්ලොත් එක්ක කීවෙනි ප්‍රශ්නේද? 34 වෙනි ප්‍රශ්නේ. 34 වෙනි ප්‍රශ්නේ ඔයගලන්ට කියනවා මෙන්න මෙහෙම. තනුක HNO3 මගින් ආම්ලික කරන ලද මොකක්ද අපිට කියන්නේ බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් යෙදූ විට අවක්ෂේපයක් ලබා දෙන්නේ. අපිට දානකොට අවක්ෂේපයක් ලබා දෙන්නේ මොකින්ද කියලායි අපිට කියන්නේ. එතකොට ඔයාලට දෙනවා කවුද මෙන්න මේ අය? සෝඩියම් සල්ෆයිඩ්. ඊට පස්සේ ඔයාලට දෙනවා සිංක් සල්ෆේට්. ඊළඟට ඔයාලට දෙනවා සිල්වර් නයිට්‍රේට්. ඊළඟට ඔයාලට දෙනවා පොටෑසියම් කාබනේට්. ඔන්න ඔය කියන්නා වූ මොකද්ද ප්‍රධාන සංයෝග කීය දීලා තියනවද ඔයාලට? මම 4 දීලා තියෙනවා. හරි. දැන් ඔයාගෙන් අහන්නේ මොකද්ද? මේකට දානවලු බේරියම් ක්ලෝරයිඩ්. බේරියම් ක්ලෝරයිඩ් දානකොට අවක්ෂේපයක් ලබා දෙන්නේ කියලා අහන්නේ. මෙයාට දානකොට මොකද්ද වෙන්නේ? බේරියම් ක්ලෝරයිඩ් මම මෙයාට දානවා. මෙයාට දානකොට මොකද්ද වෙන්නේ? අපි දන්නවා එතෙන්දී අවිලා මොනවා වෙනවද? අවක්ෂේපයක් ඇති වෙන්න පටන් ගන්නවා. හැබැයි මේක හැදින අවක්ෂේපය තමයි බේරියම් සල්ෆයිඩ්. අපි නිකන් දාගෙන ඉමු මුලින්ම අවක්ෂේප ටික. හැබැයි මේකේ ලස්සන වචනයක් කියනවා මුලින්ම තනුක HNO3 වලින් ආම්ලික කරනවා. අපි යමු. මේ විදිහට යමු. හරි. මෙතන මොකද්ද වෙන අවක්ෂේපය? බේරියම් සල්ෆේට් අවක්ෂේපය. බේරියම් ක්ලෝරයිඩ් දැම්මන් පස්සේ මෙතන හදනවා බේරියම් සල්ෆේට් අවක්ෂේපය හදනවා. ඊට පස්සේ විල සිල්වර් නයිට්‍රේට් දැම්මන් පස්සේ සිල්වර් නයිට්‍රේට් බේරියම් ක්ලෝරයිඩ් දැම්මන් පස්සේ මොකද්ද එතන හදන අවක්ෂේපය? මෙතන බේරියම් ක්ලෝරයිඩ් දානකොට මෙතන හදනවා සිල්වර් ක්ලෝරයිඩ් සුදු පාට අවක්ෂේපය. අපෝ මෙතන දැම්මන් පස්සේ මොකද්ද හදන්නේ? බේරියම් ක්ලෝරයිඩ් වලට මෙතන හදනවා බේරියම් කාබනේට් අවක්ෂේපය. හැබැයි මේකේ උඩ කියනවා මේක දාන්න කලින් මේ බේරියම් ක්ලෝරයිඩ් කියන පද්ධතිය කාගෙන් ආම්ලික කළාද? HNO3 වලින් ආම්ලික කළා. HNO3 වලින් ආම්ලික කළා නම් මොකද්ද වෙන්නේ? අපි බේරියම් ක්ලෝරයිඩ් එක්ක අම්ලයක් දානවා. අම්ලයක් දානකොට හදිසියව පද්ධතියේ දුබල අම්ලයකින් ව්‍යුත්පන්න වෙන ඇනායනයක් තිබුණේ එතන යාට අවක්ෂේපයක් සෑදීමට බෑ. එයා වායුවක් විදිහට මොනවා වෙනවද? පිට වෙන්නට පටන් ගන්න. එහෙනම් මේකේ බේරියම් සල්ෆයිඩ් වාට තියෙනවා. මේ කියන සල්ෆයිඩ් වලින් මොන වායුව පිට වෙනවද? SO2 වායුව පිට වෙලා මෙතන අවක්ෂේපයක් දක්වන්න ලැබෙන්නේ නැහැ. බේරියම් සල්ෆේට් කියන්නේ ප්‍රබල අම්ලයකින් ව්‍යුත්පන්න වෙන ඇනායනයක්. එහෙනම් එයාගෙන් කොහොමද අපිට මොකක් වෙනවද? අවක්ෂේපය දිය වෙන්නේ නැහැ. අවක්ෂේපයේ විදිහටම පවතිනවා. සිල්වර් ක්ලෝරයිඩ් HCl කියන්නේ HCl වලින් ව්‍යුත්පන්න වෙන ප්‍රබල අම්ලයකින් ව්‍යුත්පන්න වෙන ඇනායන. එහෙනම් එයත් ඇවිල්ලා අනිවාර්යෙන් පවතිනවා. බේරියම් කාබනේට් කියන්නේ කාබොනික් අම්ලයෙන් ව්‍යුත්පන්න වෙන මොකද්ද? ඇනායන. එහෙනම් මෙතන මොකද්ද වෙන්නේ? මෙතන කාබන් ඩයොක්සයිඩ් පිටවීම සිද්ධ වෙලා අවක්ෂේපය නැති වෙනවා. එහෙනම් මේකේ වාගෙන් අහන්නේ මොකද්ද? අදාළ HNO3 තමයි අවක්ෂේපයක් ලබා දෙන්නේ. එහෙනම් B හා C වලින්. එහෙනම් උත්තරයන් කීයද? උත්තරයන්ද 2. හරි. ඊළඟට මමවත් එක්ක යන්නේ මොකද්ද? 35 වෙනි ප්‍රශ්නෙට. 35 වෙනි ප්‍රශ්නේ වාට දෙනවා මොකද්ද? වාට ඇනිලීන් දෙනවා. ඇනිලීන් දීමත් එක්කම ඇවිල්ලා වාට අනිත් පැත්තෙන් දෙනවා කාවද දෙන්නේ? ඒ ඇනිලීන්ට මේ ඇනිලීන් ඔය විදිහට දෙනකොට මෙතන NH2 කාණ්ඩයක් එක්ක මෙතන දෙනවා මොකද්ද? ඇනිලීන් කියන එක්කෙනාගේ NH2 කාණ්ඩයේ මෙතන ඕතෝ ස්ථානෙට ඇවිල්ලා කවුරු සම්බන්ධ වෙලා තියෙනවද? Br කාණ්ඩය සම්බන්ධ වෙලා තියෙනවා. ඔයාගෙන් අහන්නේ මොකද්ද? මේ පිළිබඳව ඇවිල්ලා සත්‍ය ප්‍රකාශය වන්නේ සත්‍ය එකයි අහන්නේ. හරි. එතකොට මට කියන්නේ මේක අපි කෙලින්ම ඇනිලීන්ට Br දැම්මොත් මොකක්ද වෙන්නේ? කෙලින්ම Br2 මම දානවා ඇනිලීන්ට. අපි දන්නවා ඇනිලීන් කියන්නේ ප්‍රබල සක්‍රීය කාරකයක්. තව අපේ සිලබස් එකේ ප්‍රබල සක්‍රීය කාරකයක් අපි කතා කරනවා ෆීනෝල්. එතකොට ඔය කියන ඒවලට Br2 කියලා දැම්මොත් මොකක්ද වෙන්නේ? ඒවල ඕතෝ හා පැරා කියනවා ස්ථාන තුනම ප්‍රධාන වශයෙන් සක්‍රීය වෙලා තියෙන්නේ. එහෙනම් මොකද්ද වෙන්නේ? Br2 දියලා දානකොට මේ කියන තැන් තුනටම ඇවිල්ලා කවුරු වැදෙන්නට පටන් ගන්නවද? Br කාණ්ඩ තුනක් ආදේශ වෙන්නට පටන් ගන්නවා. හැබැයි මෙතන ආදේශලා තියෙන්නේ එක Br කියන එක. එහෙනම් අපි මෙයාගේ මේ කියනවා වූ ප්‍රබල සක්‍රීය හැකියාව මොනවා කරන්න ඕනද? අඩු කරන්නට ඕනේ. එයාගේ ප්‍රබල සක්‍රීය හැකියාව අඩු කරන්න මම මේ පද්ධතියට දාන්න පටන් ගන්නවා. කවුද දාන්න පටන් ගන්නේ? HNO3 මේ කවුද? අම්ල ක්ලෝරයිඩ්. අම්ල ක්ලෝරයිඩ් දැම්මම පස්සේ මොකක්ද වෙන්නේ? මේ කියන NH2 කාණ්ඩය මොකක්ද වෙන්නේ? NH මෙතන ඇවිල්ලා CO CH3 බවට පරිවර්තනය වෙනවා. එතකොට දැන් මොකක්ද වෙලා තියෙන්නේ?
මෙතන එකසර තිබ්බා මෙයාට තනි කරම මෙයත් එක්ක බන්ධන හදාගන්න මේ සම්ප්‍රයුක්ත ව්‍යුහාචරණය දෙන්න පුළුවන්. හැබැයි අපි මේකට අම්ල ක්ලෝරයිඩ් දැම්ම බස් මොකද්ද වෙන්නේ? මෙතන තියෙන එකසර බෙන්සීන් බලයට අමතරව මේ කියන්නා වූ මොකද්ද කාබොනයිල් කාණ්ඩය හරහත් සම්ප්‍රයුක්ත ව්‍යුහ හදන්න පටන් ගන්නවා. එතකොට ඒ කියන එකසර තනි කරම ඇවිල්ලා කවුරු ගාවට එන්නේ නැද්ද? බෙන්සින් ගාවට එන්නේ නැහැ. එහෙම බෙන්සින් ගාවට එන්නේ නැති නිසා අපි කියනවා අදාළ මෙයාගේ මොකද්ද වෙන්නේ? සක්‍රියතාවය ගොඩක් වුණා වෙලා තියනවාද? අඩු වෙලා තියෙනවා. එහෙනම් අපි කියනවා මේ කාණ්ඩය මෙයා ප්‍රබල සක්‍රිය කාරකයක්. මෙයා අපි කියනවා මධ්‍යස්ථ සක්‍රිය කාරකයක්. හරි? මේ කියන මධ්‍යස්ථ සක්‍රිය කාරකයකට දැන් දානවා කවුද? BR2. අන්න BR2 දැම්මන් පස්සේ දැන් මොකද්ද වෙන්නේ? මේ කියන එක්කෙනාගේ මේ ස්ථානෙදි විතරක් කවුරු සම්බන්ධ වෙනවද? BR කාණ්ඩය සම්බන්ධ වෙනවා. ABR කාණ්ඩය සම්බන්ධ වෙලා ඊට පස්සේ මම මොකද්ද කරන්න ඕනේ? මේ කියන කෙනාව මේ බවට පරිවර්තනය කරන්නට ඕනේ. ඒ කියන්නේ නැවත වතාවක් NH2 ගෲප් එකක් බවට පරිවර්තනය කරන්නට ඕනේ. તો නැවත වතාවක් මෙයාව NH2 ගෲප් එකක් බවට පරිවර්තනය කරන මම මොකද්ද කරන්නේ? මේක ජල විච්ඡේදනය කරනවා කවුරු දාලාද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා. ඇයි මේක අපිට HCl දාලා ජල විච්ඡේදනය කරන්න බැරි? HCl දාලා මෙතන හැදෙන්නේ NH3 Cl-. ඒක නිසා අපි මොකද්ද අපිට කෙලින්ම මේක ජල විච්ඡේදනය කරන්න පුළුවන් කවුරු දාලාද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා. දැන් අපි යම් ප්‍රශ්නකට අපේ අහනවා මොකද්ද මේකේ ඒ ප්‍රකාශය පළමුව ඇනිදීන් වලට BR2 දියර යෙදීමෙන් මෙම ඵලය ලබා ගත නොහැක අනිවාර්යයෙන්ම කවුද හම්බෙන්නේ මෙන්න මෙතන සංයෝගය හම්බෙන්නේ 246 ට්‍රයිබ්‍රෝම සංයෝගය හරි ඊවස දෙවෙනි එක කියනවා B අතරමැදි පියවරකදී BR2 Fe ලෙස යොදා ගනු ලැබේ මේ කියන පියවරේදී මතක තියාගන්න අපිට BR2 යොදන්න ඕනේ මේක සක්‍රිය කාරකයක් නිසා ඊට පස්සේ C වල කියනවා CH3COCl පළමුව යොදා ඇනිලීන්හි සක්‍රියතාවය අඩු කළ යුතුය අනිවාර්යයෙන්ම අඩු කරන්න ඕනේ ඒක එතකොට තමයි මධ්‍යස්ථ සක්‍රිය කාරකයක් බවට පරිවර්තනය වෙන්නේ ඊට පස්සේ කියනවා අවසාන එකදී ආරම්භක ප්‍රභේදයට BR2Fe යෙදිය යුතුය එහෙම යෙදිය යුත්තේ නැහැ එහෙම වුණොත් මොකද වෙන්නේ මෙයාට කෙලින්ම අපි Fe දැම්මොත් මොකද වෙන්නේ තවදුරටත් ඇවිල්ලා මෙයාගේ උත්පේරණය කරලා හැකියාව වැඩි කරන එකයි වෙන්නේ. එහෙනම් A හා C විතරයි හරි උත්තරය අංක 5. ඊළඟට මම කතා කරනවා අංක 36. අංක 36 දී ඔයාලට කියනවා මොකද්ද? මම ඒක ලොකුවට අදින්න යන්නේ නැහැ. අදින්න මෙතන ඔයාලට දීලා තියෙනවා කවුද? කාබොනයිල් කාණ්ඩයක් දීලා තියෙනවා CH3 CH3 CH2 ඊට පස්සේ ඇවිල්ලා මෙතනදී එයාව ඇවිල්ලා CN group එකක් බවට පරිවර්තනය වෙලා ඊට පස්සේ ඇවිල්ලා ආපහු මොකද්ද ඔයාලට කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට යද්දී මෙයාගෙන් ඇවිල්ලා අපි OH එකක් හදාගෙන ඒ කියන්නේ CH3 CH2 COH මෙතන ඇවිල්ලා CH3 මෙතන H අවසානයේදී ආපහු ඇවිල්ලා මොකක් වෙලාද මේ කියන අවසාන පද්ධතියට කවුරු ඇවිල්ලා තියෙනවද මෙතෙන්දී BR කාණ්ඩයක් ඇවිල්ලා තියෙනවා එතකොට අවසානයේදී මොකක්ද වෙලා තියෙන්නේ CH3 CH2 C මෙතන BR මෙතන CH3 මෙතන CH3 මේක තමයි අවසානයේ වෙලා තියෙන ඵලය හරි එතකොට මට කියන්න බලන්න මේ එක එක පියවරේදී මොනවද අපි භාවිතා කරන්නේ ප්‍රතික්‍රියා මුලින්ම අපි කතා කරමු හරි එතකොට මුලින්ම මම මෙතෙන්දී කතා කරනවා මේ බෙන්සීන් වලට මේ මොකද්ද දාලා තියෙන්නේ බ්‍රේඩි ප්‍රතිකාරකය දාලා තියෙන්නේ. එතකොට මෙයාට බ්‍රේඩි ප්‍රතිකාරකය දාලා නම් මොකක්ද වෙන්න ඕනද? බ්‍රේඩි ප්‍රතිකාරකය ඇවිල්ලා අදාළ පද්ධතියක් තුළට දාලා තියෙනවා නම් ඔයාලට තේරෙන දේ තමයි බ්‍රේඩි ප්‍රතිකාරකය අදාළ පද්ධතියක් තුළට දාලා නම් මොකද්ද වෙන්නේ? අපි දන්නවා බ්‍රේඩි ප්‍රතිකාරකයේ තියෙන NH2 group එක. එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ මෙතන ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් මෙතන තියෙන එක සර වලින් පහර දෙනවා. ඒක පහර දෙනවා නම් මොකද්ද? නියුක්ලියෝ දානට පහර දෙන්නේ නියුක්ලියෝෆිලික. ඊට පස්සේ මොකක්ද වෙන්නේ මේ බන්ධනය මෙහෙට විවෘත වෙනවා. එහෙනම් බන්ධන විවෘත වීම ආකලන. එහෙනම් මේ ප්‍රතික්‍රියාව නියුක්ලියෝෆිලික මොන ප්‍රතික්‍රියාවක්ද? ආකලන ප්‍රතික්‍රියාවක්. මෙතනට යන මොකක්ද වෙලා තියෙන්නේ? මේකේ බෙන්සීන් වල මෙතන ඇවිල්ලා මොකක්ද වෙලාද? OH group එක බවට පරිවර්තනය වෙලා. එහෙනම් මෙතන මොකක්ද දාන්නේ? ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දෙක ජලය. එතකොට මේකේ සක්‍රීය ප්‍රභේදය කවුද? H-. එතකොට H- මෙතනට පහර දෙනවා ඩෙල්ටා ප්ලස්ට. එහෙනම් ඇවිල්ලා ආපහු නියුක්ලියෝෆිලික මේ බන්ධනය මෙහෙට විවෘත වෙනවා ආකලනය. ඒ වගේම තමයි මේ ප්‍රතික්‍රියාව අපි හඳුන්වන මොන ප්‍රතික්‍රියාවක්ද? ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක්. හරි. ඊපස්සේ මෙතෙන් යන මොකද්ද කරලා තියෙන්නේ? අපි BR කාණ්ඩයක් සෙට් කරලා තියෙන්නේ. එහෙනම් මෙතන ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් වෙනවා. BR මයිනස් තියෙන කෙනා මෙතන පහර දෙනවා මේ බන්ධනය මෙහෙට කැඩෙනවා. එහෙනම්
මොකද්ද වෙන්නේ නියුක්ලියෝ ධන පහර දෙන්නේ නියුක්ලියෝෆිලිකයි මේ බන්ධනය මෙහෙට විවෘත වෙනවා එහෙනම් ආදේශ ප්‍රතික්‍රියාවක් OH කාණ්ඩයයින් වෙලා ඒ වෙනුවට Br කාණ්ඩයක් සම්බන්ධ වීම සිද්ධ වෙනවා හරි දැන් අපි ප්‍රශ්න වලට ගියොත් ඔයාලට ප්‍රශ්න වලදී කියන්නේ මොකද්ද 36 වෙනි ප්‍රශ්නේ මෙන්න මේක පළවෙනි එක 2,4-DNP සමග A ප්‍රතික්‍රියා කර C ඵලය ලබා දෙයි 2,4-DNP එක්ක ඒ කියන්නේ බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක මේක ප්‍රතික්‍රියා කළා මේ ඵලය ලබා දෙයි කියලා අපිට කියනවා. එතකොට ඒ ප්‍රකාශය ගත්තොත් මේ ප්‍රකාශය හරි හේතුව තමයි මතක තියාගන්න කොහේ හරි තැනක මේ වගේ C ඩබල් බොන්ඩ් N ගෲප් එකක් තියෙනවා නම් මේ පැත්තේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ කවුද ඇල්ඩිහයිඩයක් හරි කීටෝනයක් හරි මේ පැත්තෙන් අනිවාර්යෙන් තියෙන්න ඕනේ NH2 කාණ්ඩයක්. හරි? ඊට පස්සේ එන පළවෙනි ප්‍රකාශය හරි. C ලබා දෙයි. දෙවෙනි එක කියනවා A B බවට පරිවර්තනය වීම. A B බවට පරිවර්තනය වීම සඳහා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් හෝ නිකල් H2 භාවිතා කළ හැකිය. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපිට පුළුවන් ද නිකල් H2 භාවිතා කරන්න මෙයාව මේ බවට පරිවර්තනය කරන්න? නැහැ. නිකල් H2 භාවිතා කරන්නේ ඇල්කීනයක් අපිට ඇල්කේනයක් බවට පරිවර්තනය කරන්න. ඒ නිසා දෙවෙනි ප්‍රකාශය වැරදි. ඊට පස්සේ කියනවා B KBr සමග ප්‍රතික්‍රියා කර D ලබා දෙයි. B කියන කෙනා මෙන්න මේ B කියන කෙනා KBr එක්ක ප්‍රතික්‍රියා කළලු මේ බවට ලබා දෙයි. KBr නෙවෙයි එක්ක අපිට මොකද්ද Br ආදේශ කරන PBr3 පාවිච්චි කරන්නට ඕනේ. එහෙමත් නැත්නම් HBr පාවිච්චි කරන්නට ඕනේ. KBr පාවිච්චි කළා එහෙම ප්‍රතික්‍රියාවකයක් ලබා ගන්නට බැහැ. ඊට පස්සේ කියනවා C හා D ජලයේ ද්‍රාව්‍ය වේ. C හා D මේ දෙන්න ගැන කියන්නේ. ඒතර C කියන කෙනා බ්‍රේඩි ප්‍රතිකාරකය. අපි දන්නවා බ්‍රේඩි ප්‍රතිකාරකය කියන්නේ තැබිලි පාට අවක්ෂේපයක්. එතකොට ඒක ජලයේ ද්‍රාව්‍ය නෑ. මෙතන හැදිලා තියෙන්නේ මොකද්ද? ඔයා දන්නවා මොකද්ද මේ හැදිලා තියෙන්නේ? ලූකස් ප්‍රතිකාරකය තමයි මේ අදාළ කාණ්ඩයේදී මොකක් වෙන්නේද? සිද්ධ වෙන්නේ. එහෙනම් ඔයා දන්නවා මේක ඇවිල්ලා මොකද්ද? තෘතීක කාබෝකැටායනයක් හැදෙන තෘතීක ඇල්කයිල් හේලයිඩයක්. එහෙනම් මේක ගත්තොත් මොකද්ද වෙන්නේ? පොද අවක්ෂේපයක්. එහෙනම් අපි කතා කරනවා මේකෙදී BCD කියන තුන මොකක් වෙනවද? වැරදි. ඒ විතරයි හරි. උත්තරය අංක එහෙනම් කීයද? 5. ඊට පස්සේ 37 ඔයාලට කියනවා මොකද්ද මුලින්ම මම ඒක අදිනවා ඔයාලට කියනවා මේකේ සමස්ත පියවර NO කියන එකේනා 2යි NO කාත් එකද O2 එක ප්‍රතික්‍රියාවෙන් 2යි NO නිර්මාණය වෙන ප්‍රතික්‍රියාව හරි NO2 එතකොට මේකෙන් ඔයාලට කියනවා මේක පියවර දෙකකින් සිද්ධ වෙන්නේ මුලින්ම වෙන්නේ 2යි NO කියන එකේනා මේක K1 කියලා කියනවා මේක K2 කියලා කියනවා මේකෙන් පරිවර්තන වෙනවා N2O2 කියන එකේනා ඊට පස්සේ ඇවිල්ලා ඔයාලට කියනවා මේ කියන N2O2 ඇවිල්ලා ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා K3 කියන නියතයකින් 2යි NO2 නිෂ්පාදනය වෙනවලු. එතකොට මේක අපිට කියනවා වේගයෙන් සිදුවන පියවර මේක අපිට කියනවා සෙමින් සිදුවන පියවර. හරි. එතකොට දැන් අපි කතා කරමු මේක වේගයෙන් සිදුවලා මේක ඇවිල්ලා සෙමින් සිදුවෙනවා නම් මේක වේගයෙන් සිදුවෙලා මේක ඇවිල්ලා සෙමින් සිදුවෙනවා නම් කවුද වේග නිර්ණ පියවර? වේග නිර්ණ පියවර මේක. එතකොට අපි ශීඝ්‍රතා සමීකරණය දාන්න කාටද? සෙමින් සිදුවන පියවර නැත්නම් සක්‍රීය ශක්තිය වැඩිම පියවර. එතකොට මම මේකට දානවා ශීඝ්‍රතා සමීකරණය. R සමානයි K වාරයක්. K එතකොට K3. K3 වාරයක් N2O2 වාරයක් O2. එතකොට අපි බලනවා මේ ශීඝ්‍රතා සමීකරණය දිහා හොදට. එතකොට ශීඝ්‍රතා සමීකරණය දිහා හොදට බලනකොට ඔයාලට තේරෙන දේ තමයි මෙතන N2 තමයි මෙතෙන්ට දායක වෙලා තියෙන්නේ. එහෙනම් N2O2 කියන්නේ මොකක්ද? අතරමැදියක් ඉන්ටර්මීඩියට් එක. එහෙනම් අපි ඉන්ටර්මීඩියට් නැත්නම් අතරමැදි කියන ඒවා අපි ශීඝ්‍රතා සමීකරණ ඇතුලේ තියන්නේ නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? මේ කියන N2O2 කියන එක අපි මේ ඇසුරෙන් මොනවා කරන්න ඕනද? මේ අදාළ පද්ධතියට ව්‍යුත්පන්න කරන්නට ඕන. එතකොට මේක ව්‍යුත්පන්න කරන්න මම කොහොමද ව්‍යුත්පන්න කරන්නේ? මම KC ඇසුරෙන් මම ව්‍යුත්පන්න කරනවා. දැන් මේක මොකද්ද? මේක සමතුලිත ප්‍රතික්‍රියාවක්. සමතුලිත ප්‍රතික්‍රියාවක් නම් මට මේකට KC දාන්න පුළුවන්. කොහොමද KC වෙන්නේ? KC සමානයි N2O2 බෙදීම NO වල සමස්ත එක්කෙනාගේ මොකද්ද? වර්ගය. හරි? ඊට පස්සේ KC කියන එක්කෙනා මට තවදුරටත් ලියන්නට පුළුවන්. එතකොට KC කොහොමද නිර්මාණය වෙන්නේ කියන්න බෑ. හරි. මම මේක ඉදිරි ප්‍රතික්‍රියාවල දානවා සමතුලිතතා නියතය. එතකොට ඉදිරි ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතා නියතය. ශීඝ්‍රතා සමීකරණය. R සමානයි K1 වාරයක් NO වල වර්ගය. ඊට පස්සේ මේ පැත්තට දානවා. R සමානයි K2 වාරයක් N2O2. ඇත්තට මොකක්ද වෙන්නේ? වා දන්න දෙයක් තියෙනවා. මොකක්ද ඇත්තටම වෙන දේ? අපි දන්නවා ගතික සමතුලිත පද්ධතියක ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට මොනවා වෙනවද? සමාන වෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ මේ R මොකක් වෙනවද? සමාන වෙනවා. එතකොට මට එනවා K1 වාරයක්
NO වල සම්පූර්ණ එක්කෙනාගේ වර්ගය සමානයි K2 වාරයක් කවුද? N2O2. දැන් මම ඇවිල්ලා මොකක් කරනවද? මට KC ඕනේ. උඩ N2O2 එහෙනම් N2O2 බෙදීම NO වල වර්ගය සමානයි මොකක් කියලා දෙන්නේ? K1 බෙදීම කවුරු කියලා දෙන්නේද? K2. මේක තමයි කවුරු කියන්නේද? KC කියන්නේ. මම මේ කියන්නා වූ KC ගිහිල්ලා මෙතන මොනවා කරනවද? ආදේශ කරනවා. එතකොට මම මේ කියන්නා වූ KC මෙතනට ආදේශ කරද්දී මොකක්ද වෙන්නේ? K1 බෙදීම K2 සමානයි මේ අදාළ ප්‍රකාශනයන. හරිද? ඒකෙන් මම N2O2 උක්ත කරගන්නවා. එතකොට N2O2 කියන්නේ මොකද්ද? K1 බෙදීම K2 වාරයක් කවුද? NO වල එක්කෙනාගේ වර්ගය. ඒක මම ගෙනල්ලා මෙතෙන්ට ආදේශ කරනවා. එතකොට R සමානයි K3 වාරයක් K1 බෙදීම K2 වාරයක් NO වල වර්ගය වාරයක් කවුරු කියන නේද මට O2 කියලා එනවා. හරිද? හරි. එතකොට දැන් අපි ප්‍රශ්නෙට ගියොත් ඔයාලට පළවෙනි ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය. අවසාන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය එහෙනම් මොකක්ද දෙන්න ඕනේ? K1 වාරයක් K3 බෙදීම K2. ඔව් ඒක මෙතන තියෙනවා. ඒක නිසා පළවෙනි ප්‍රකාශය හරි. දෙවෙනි එක කියනවා ප්‍රතික්‍රියාව තෙවන පෙළ වේ. තෙවන පෙළ කියනකොට මෙතන 2යි මෙතන 1යි සමස්ත පෙළ එහෙනම් කීයක් වෙන්න ඕනද? තෙවන පෙළ ප්‍රකාශය හරි. ඊට පස්සේ ඔයාලට කියනවා මොකද්ද ඔයාලට කියන දේ ඔක්සිජන් වලට සාපේක්ෂව පෙළ දෙවන පෙළ වැරදි පළමු පෙළ. අවසානයේදී කියනවා NO සාන්ද්‍රණය දෙගුණ කළ විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය දෙගුණයක් වේ. NO සාන්ද්‍රණය මේක දෙගුණ කොටකින් 2 වර්ග වෙලා 4ක් වෙලා තමයි R වෙන්නේ. එහෙනම් R ඇවිල්ලා කීයක් වෙනවද? 4 ගුණයකින් වැඩි වෙන නිසා A හා B විතරයි. හරි උත්තරය අංක එහෙනම් කීයද? 1. හරි. ඊපස්සේ අපි 38 කතා කරා. ඊළඟ මම කතා කරන්න යන්නේ 39 වෙනි ගාන. හරි? තිස්නමය වාට කියනවා මෙන්න මෙහෙම සමීකරණයක් දීලා තියෙනවා. P ධන Q කියන එකනා P2 කියලා තියෙන මෙතන එයා ගෑස් එකලු Q කියන එකනා මෙතන සොලිඩ් එකක්ලු ඒක 2යි. ඒක සමතුලිත වෙලා 2යි PQ වලින් ඩෙල්ටා H ඇවිල්ලා මේකේ බිඳුවට වඩා වැඩි. බිඳුවට වඩා වැඩි නම් මේක ඇවිල්ලා මොන ප්‍රතික්‍රියාවක්ද? තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. හරි. එතකොට පළවෙනි එක උෂ්ණත්වය වැඩි කිරීමෙන් සමතුලිතතාවය වමට නැඹුරු කළ හැකියි. එතකොට අපි දන්න ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි. මේක ගෑස් හරි. තාප අවශෝෂකයි. එතකොට තාප අවශෝෂක නම් මොකක්ද වෙන්නේ? අපි දන්න දේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් මෙතන තියෙන්නේ. උෂ්ණත්වය වැඩි කරනකොට ලේචට්ටිය මූලධර්මය අනුව එයා උත්සාහ කරනවා මොනවා කරගන්නද? උෂ්ණත්වය අඩු කරගන්න. එතකොට උෂ්ණත්වය වැඩි කරන් පස්සේ උෂ්ණත්වය අඩු කරගන්න. උෂ්ණත්වය අඩු පැත්ත තාප අවශෝෂක පැත්ත. එහෙනම් මේක වෙන කොයි පැත්තට යනවද? මේ පැත්තට යනවා. එතකොට මේක මෙහෙට යනවා කියන්නේ මේක මොන ප්‍රතික්‍රියාවක්ද? මේක වමට නෙවෙයි දකුණටයි නැඹුරු කරන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රකාශය මොකක් වෙනවද? වැරදි. ඊට පස්සේ ඕනෑම උෂ්ණත්වයකදී Kp විශාලයිලු Kc ට වඩා. හරි. එතකොට උෂ්ණත්වය කිව්වන් පස්සේ අපි කතා කරන්න ඕනේ ඕනෑම උෂ්ණත්වයක්නේ. කෙල්වින් බිඳුවේ ඉඳන් උෂ්ණත්වය අනන්තයක් දක්වා. හරි. එතකොට මම මේකට Kp ප්‍රකාශනය දැම්මොත් මොකක්ද වෙන්නේ? Kp සමානයි Kc වාරයක් RT වල ඩෙල්ටා n. මොකද්ද මේ ඩෙල්ටා n කියන්නේ? ඩෙල්ටා n කියන්නේ මොකද්ද? අදාළ වායුමය පළ පැත්තේ තිබෙනා වූ ස්ටොයිකියෝමිතික සංගුණකෙන් අපි අඩු කරනවා මොකද්ද? ප්‍රතික්‍රියක පැත්තේ තියෙනා වූ ස්ටොයිකියෝමිතික සංගුණකෙන්. හරි. එතකොට ඔයා දන්න දේ තමයි මේ පැත්තේ වායුමය පැත්තේ ස්ටොයිකියෝමිතිය දෙකක් තියෙනවා. මෙතන සොලිඩ් තියෙන්නේ. එහෙනම් සොලිඩ් අපි ගන්නෙ නැහැ. මෙතන අවිල්ලා මෙයාගේ තියෙනවා කියද්ද P1 කියලා තියෙනවා. P1 මෙතන දෙකෙන් එහෙනම් අපි අඩු කරන්න ඕනේ මොකද්ද? 1ක්. එතකොට දෙකෙන් එකක් අඩු කරනකොට මොකද්ද වෙන්නේ? දෙකෙන් එකක් අඩු කරා. එහෙනම් මෙතන එනවා Kp සමානයි Kc වාරයක්. මට මොකක් කියලා එනවද? RT වල. RT වල මොකක් කියලා එනවද? 1යි. දැන් අපි කතා කරමු එහෙනම්. මම මෙතන සලකනවා මෙන්න මෙහෙම. ඔයාට Kp කියන එක නා එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? Kp Kc අන්තර්ගත කරොත් මොකද්ද ඔය දන්න දේ? Kp ද Kc ද විශාල වෙන්නේ? Kp විශාලයි කාට වඩාද? Kc ට වඩා. පැහැදිලි? එහෙනම් T උෂ්ණත් මේ අදාළ උෂ්ණත්වය. හැබැයි කෙල්වින් බිඳුව ගත්තොත් මොකද්ද වෙන්නේ? කෙල්වින් බිඳුව ගත්තොත් මේකේ T කියන එක නා මොකද්ද වෙන්නේ? T බිඳුවයි. T බිඳුව වෙනකොට මේ පදේ බිඳුවයි. මේ පදේ බිඳුව වෙනකොට මේ පදේ බිඳුවයි. එතකොට ඇවිල්ලා Kp Kc කියන ප්‍රකාශනයක් පද්ධතිය ඇතුලේ නැහැ. එතකොට මේකේ ඕනෑම උෂ්ණත්වයකදී තියෙන නිසා තමයි ඇවිල්ලා ඒක මොකක් වෙන්නේද? වරදින්නේ. හරි? ඊට පස්සේ පීඩනය අඩු කිරීමෙන් ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් කරයි.
පීඩනය අඩු කරනකොට සමතුලිත පද්ධතිය උත්සාහ කරනවා පීඩනය වැඩි කරගන්න. පීඩනය වැඩි කරන්න යනවා කොයි පැත්තටද? වායු අණු වැඩි පැත්තට. ඒතර මේ පැත්තේ වායු අණු 1යි මේ පැත්තේ වායු අණු 2යි. ඒතර මේ පද්ධතිය කොයි පැත්තට නැඹුරු වෙන්න පටන් ගන්නවද? මේක ඉදිරියට නැඹුරු වෙන්නට පටන් ගන්නවා. ඒතර මේක කියන්නේ අපිට ඒ අදාළ පද්ධතිය ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් කළා යෝ ප්‍රකාශය හරි. අන්තිම එකේ කියනවා Q solid පද්ධතියට එකතු කිරීම විට සමතුලිතය දකුණට නැඹුරු වේ ඝනයක් එකතු කරයි කියලා ඝනයක සාන්ද්‍රණයේ නියතයක්. එතකොට මේකේ Q ඇවිල්ලා බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා සමතුලිත පද්ධතියට බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා ඔයකේ C විතරයි මොකක් වෙන්නේද? හරි උත්තරය අංක 5. අංක 40. පහත සඳහන් වගන්ති අතරින් කුමක් අසත්‍ය වේද? අසත්‍ය ප්‍රකාශයයි හරි. පළවෙනි එක BiCl3 ජල විච්ඡේදනය මගින් ආම්ලික ද්‍රාවණයක් ලබා දෙයි. දැන් අපි කතා කරා අද BiCl3 ජල විච්ඡේදනයෙන් පස්සේ කවුද හදන්නේ කියලා. කවුද හැදුවේ? BiOCl දාන HCl. එහෙනම් HCl හදන නිසා පද්ධතිය මොකද්ද වෙන්න ඕනේ? ආම්ලිකයි. පළවෙනි ප්‍රකාශය හරි. දෙවෙනි එක පළවෙනි එක හරි එහෙනම් ඒ හරි. B එක කියනවා මොකද්ද? SO2 සහ H2S වායු ආම්ලික K2 පොටෑසියම් ඩයික්‍රෝමේට් ද්‍රාවණයක් මගින් වෙන්කර හඳුනාගත හැක කියලා අපිට කියනවා. අපි SO2 යවුවොත් මොකද්ද වෙන්නේ? SO2 H2S යවුවොත් මොකද්ද වෙන්නේ? ඩයික්‍රෝමේට් වලින් යවුවා. දෙන්නම් මොකද්ද වෙන්නේ? මෙයා Cr3+ බවට පරිවර්තනය වෙනවා. එතකොට මෙයා සල්ෆේට් බවට පරිවර්තනය වෙනවා. මෙයා කවුරු බවට පරිවර්තනය වෙන්නේ? සල්ෆර් බවට පරිවර්තනය වෙනවා. එතකොට CrO4 2- තැගිලි පාට ද්‍රාවණය Cr3+ වෙන නිසා මොකද්ද වෙන්නේ? කොළ පාට තත්වයක් ඇති වෙනවා. මේ කියනවා වූ කොළ පාට තත්වයක් එක්කම මේගොල්ලන්ගේ මේ කියන අය හදනවා. හැබැයි මෙතන ඇවිල්ලා හදන්නේ කවුද? සල්ෆර් හදන නිසා අදාළ ද්‍රාවණය අපිට මොකක් දක්වින්න පුළුවන්ද? සල්ෆර් කියන්නේ කිරි කහ පැහැටක් තියෙන. එහෙනම් අවිලතාවයක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. එහෙනම් සල්ෆර් ඩයොක්සයිඩ් තුලින් මේ දෙකෙන් අපිට මේ කියන්නා වූ වායු දෙක මොනවා කරන්න පුළුවන්ද? හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට වාඩි කියනවා මොකද්ද? අංක C වල සෝඩියම් හයිඩ්‍රයිඩ් හි හයිඩ්‍රජන් ප්‍රබල ඔක්සිහාරකයක් මගින් ඔක්සිහරණය කළ හැක. සෝඩියම් හයිඩ්‍රයිඩ් කියනකොට මෙහෙම සෝඩියම් හයිඩ්‍රයිඩ් මේකෙදි ප්ලස් මයිනස් හයිඩ්‍රජන් ගේ තියෙන්නේ මෙන්න මෙයා. ඒතර අපි දන්නවා හයිඩ්‍රජන් තියෙන පුළුවන් ප්‍රධාන ඔක්සිකරණාංක 3යි. ධන එක ඔක්සිකරණාංකය, බිඳු ඔක්සිකරණාංකය, ඍණ එක ඔක්සිකරණාංකය. ඒතර ඔයාලට තීරණය ගන්න පුළුවන්ද අපිට තවත් ප්‍රබල කවුරු හරි ඔක්සිකාරකයක් දාලා මෙයාව තවදුරටත් ඔක්සිහරණය කරන්න පුළුවන්ද අපිට? බෑ. ඒක නිසා මේ ප්‍රකාශය C ප්‍රකාශය මොකද්ද වෙන්නේ? වැරදි. ඊට පස්සේ අංක D පස්වෙනි කාණ්ඩේ නැත්නම් 15 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය සාධන ඔක්සයිඩ් සියල්ලම ආම්ලික හෝ උදාසීනලු. හරි. අපි කතා කරගෙන යම් බලන්න 15 වෙනි කාණ්ඩේ මූල ඔක්සයිඩ් ටික. 15 වෙනි කාණ්ඩේ මුලින්ම අපි පටන් ගන්නේ නයිට්‍රජන් ගේ. නයිට්‍රජන් ප්‍රධාන ඔක්සයිඩ් පහක් හදනවා. ධන 1කින් N2O, ධන 2කින් NO, ධන 3කින් N2O3, ධන 4කින් NO2, ධන 5කින් N2O5. ඔයගෙන් N2O සහ NO කියන අය උදාසීනයි. හැබැයි ඊළඟ තුන මොකද්ද වෙන්නේ? ආම්ලිකයි. හරි? එතකොට ඒගොල්ලන්ගේ ආම්ලිකතාවය දුර්වල ආම්ලිකයි, ආම්ලිකයි, ප්‍රබල ආම්ලිකයි කියලා මොකක් වෙනවද? වෙනස් වෙනවා. තව මොනවද අපේ සිලබස් එකේ තියෙන උදාසීන ඔක්සයිඩ් දෙක? දැන් NO N2 අපි කතා කරා. ඊට පස්සේ කාබන් මොනොක්සයිඩ් ගත්තොත් ඒ උදාසීනයි. අපෝ F2O ගත්තොත් මොකද්ද වෙන්නේ? උදාසීනයි. ඊට පස්සේ මම ගියා ෆොස්ෆරස්ට. ෆොස්ෆරස් සාධන ඔක්සයිඩ් ගත්තොත් ඒවා මොනවද? ඒවා ආම්ලික ඔක්සයිඩ්. හරි. ඊට පස්සේ අපිට තියෙන මොකද්ද? ආසනික්. ආසනික් වල ඔක්සයිඩ් උභයගුණී ඔක්සයිඩ්. ඊට පස්සේ වල තියෙන ඇන්ටිමනි. ඇන්ටිමනි වල ගත්තොත් ඒවා ඇවිල්ලා මොන ඔක්සයිඩ්ද? උභයගුණී ඔක්සයිඩ්. අවසානයේ ගත්තොත් බිස්මත් ඒක හදන්නේ භාෂ්මික ඔක්සයිඩ්. එතකොට මේක කියන්නේ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සාධන ඔක්සයිඩ් සියල්ලම ආම්ලික හෝ උදාසීන වේ. ප්‍රකාශය වැරදි. එතන භාෂ්මිකයි තියෙනවා කවුද? පස්වෙනි බිස්මත් නිසා. ඒක නිසා C හා D උත්තරය අංක අසත්‍ය කාණ්ඩයේ අසත්‍ය C හා D උත්තරය අංක 3. හරි. ඊළඟට මම ඔයත් එක්ක කතා කරනවා 41 ඉඳන් කීය දක්වාද? 50 දක්වා. හරි. 41 ඉඳන් 50 දක්වා ඔයා කතා කරනකොට මුලින්ම මම කතා කරන්නේ පළවෙනි එක 41. PB2+ ඔයාලට දෙනවා PB2+ දෙනවා PB2+ උයි Hg2 උයි කාණ්ඩ විශ්ලේෂණයේදී පළවෙනි කාණ්ඩයෙන් වෙන්කර හඳුනාගත හැකි කියලා කියනවා. බෑ. අපි දන්නවා පළවෙනි කාණ්ඩේ අවක්ෂේප වෙන්නේ ආම්ලික HCl එක මොකක් වෙනවද? අවක්ෂේප වෙන ක්ලෝරයිඩ් අපිට අවක්ෂේප නැහැ. එහෙනම් තුන් දෙනෙක් අවක්ෂේප වෙනවා. ලෙඩ් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙනවා. ආපහු Hg2Cl2 අවක්ෂේප වෙනවා මොලිකියුලස් වල. ඊට පස්සේ අවසානයේදී කවුරු අවක්ෂේප වෙනවද? එතෙන්දී සිල්ල අවක්ෂේප වෙනවා. ඒතකොට මේ ඔක්කොම සුදු පාට නිසා අපිට හඳුනා ගන්නට බෑ. දෙවෙනිකේ කියනවා lead2+ Hg2 2+ ද්‍රාවණ වලට තනුක HCl එක්කල විතර සුදු අවක්ෂේපයක් ඇති වෙයි.
ඒ වැඩිපුර HCl වලදී එවි. වැරදි. එතකොට ඔතෙන්දී වැදගත් කෙනෙක් ඉන්නවා කවුද? lead. lead chloride අපි වැඩිපුර HCl දැම්මොතින් සාන්ද්‍ර HCl දැම්මොතින් මෙයා හදනවා සංකීර්ණයක්. මෙයා තමයි මතක තියාගන්න අපේ සිලබස් එකේ HCl වලදී වෙන. HCl වැඩිපුර HCl වලදී වෙන එකම සරල ක්ලෝරයිඩ් මෙයා. මෙයා හදනවා PbCl4 කියලා මොකක්ද අදාළ සංකීර්ණයක්. මෙයා විතරක් දිය වෙනවා. හැබැයි Hg2Cl2 අපිට මොනා කරන්න බැයිද? දිය කරන්න බෑ. ඒ නිසා පළවෙනි ප්‍රකාශයට වැරදි, දෙවෙනි ප්‍රකාශයට වැරදි, උත්තරය අංක 5. ඊට පස්සේ මම කතා කරන්නේ 42. 42 ගත්තොත් 42 වාඩි කියනවා නියත පීඩනයේදී සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක් සඳහා ඩෙල්ටා H සමානයි ඩෙල්ටා G ධන T ඩෙල්ටා S යොදිය හැක කියලා අපිට කියනවා. අපි දන්න ප්‍රතික්‍රියාව මොකද්ද? ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ ඩෙල්ටා S වාරයක් T. දැන් මේක මාරු කරලා දින. ඒතකොට මේ පැත්තට ඍණ ඩෙල්ටා H සමානයි ඍණ ඩෙල්ටා S ඩෙල්ටා G ඍණ ඩෙල්ටා S වාරයක් T. ඊට පස්සේ මොකක්ද කරලා තියෙන්නේ? හැම එකේම ඍණ පද තියෙන්නේ. එහෙනම් දැන් මොකක් කළාද? අදාළ මේ කියනවා වූ ඍණ පද ටික අපි මොනවා කළාද? අයින් කළා. එතකොට මට එනවා ඩෙල්ටා H සමානයි ඩෙල්ටා G ධන ඩෙල්ටා S වාරයක් T. හැබැයි මේක ප්‍රශ්නයක් තියෙනවා. මේකේ නියත පීඩනය විතරයි සඳහන් කරලා තියෙන්නේ. නියත උෂ්ණත්වය සඳහන් කරලා නැහැ. ඒක නිසා මේ ප්‍රකාශයෙන් වැරදි. හරිද? ඊට පස්සේ කියනවා ඩෙල්ටා H ඩෙල්ටා G ඩෙල්ටා S යනු මොකක් කියලා අපිට කියනවාද? තාප ගතික ශ්‍රිතයන් කියනවා. ඔව් මේවා විල තාපයත් එක්ක විල වෙනස් වෙන ශ්‍රිතයන්. ඒ නිසා අපි කියනවා මේවා එහෙමයි. ඒ නිසා වැරදි. හරි උත්තරය අංක කීයද? එහෙනම් අපි සලකන්නේ උත්තරය අංක 4. ඊපස්සේ අංක 43. නියත උෂ්ණත්වයේදී දෙන ලද රසායනික සමතුලිත පද්ධතියක පළවල සාන්ද්‍රණ පදවල ගුණිතය ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණ පදවල ගුණිතයට දාන අනුපාතය සෑම විටම නියතයක්. මේ වචන වැදගත්. අපි මේ කියන්නේ මේ Kc ගැන ඔයාලට අයිඩියා එකක් දෙන්න හදන්නේ නියත උෂ්ණත්වයේදී. හැබැයි Kc කියන්නේ මොකද්ද? අදාළ ඒවායේ සාන්ද්‍රණ ඒවායේ ස්ටොයිකියෝමිතික සංගුණකයට නැමුවෙන් පස්සේ ඒවායේ ගුණිතය තමයි මොකක් වෙන්නේ අවසානයේ Kc Kp කියලා අපි ගන්න. ඒක නිසා මේකෙදි ඔයාලට ස්ටොයිකියෝමිතිය ගුණිත ගැන අවිලා සඳහනක් කරන්නේ නැහැ. ඒක නිසා අපිට නියත උෂ්ණත්වයේදී මේගොල්ලන්ගේ සාන්ද්‍ර අතර අනුපාතයේ නියතයක් කියන ප්‍රකාශය ගන්න බෑ. ඒ නිසා මේ ප්‍රකාශය වැරදි. දෙවෙනිකේ කියනවා සමතුලිත පද්ධතියක ප්‍රතික්‍රියක වැයවන ශීඝ්‍රතාවය ඵල සෑදෙන ශීඝ්‍රතාවයට සෑම විටම සමාන වේ. මෙතන වැදගත් වචන ටිකක් තියෙනවා. මේක මම කතා කරන්නට ඕනේ. අපිට මට කියන්න මේම කෙනෙක් සමතුලිතයක් නැතුව කෙනෙක්ගේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට සමාන වෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්. උදාහරණයක් විදිහට ඉහළ වායු ගෝලයේදී අපි දන්නවා ඕසෝන් සෑදෙන ප්‍රතික්‍රියාව. මේ ප්‍රතික්‍රියාව හයිද මේ අදාළ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. එතකොට මේකෙදි මොකද්ද වෙන්නේ? ඕසෝන් ඇවිල්ලා වැය වෙලා O2 හැදෙනවා. ඒ විදිහට ප්‍රතික්‍රියාවක් වෙනවා. හැබැයි ඇයි මේක අපි සමතුලිතයි කියලා ගන්නෙ නැත්තේ? මේක ඇවිල්ලා විවෘත පද්ධතියක සිද්ධ වෙන්නේ. අපි දන්නවා සමතුලිත පද්ධතියක් නම් අනිවාර්යයෙන්ම නියත උෂ්ණත්වයේදී සංවෘත පද්ධතියක් විය යුතුයි. ඒක නිසා මතක තියාගන්න සංවෘත නොවන තැන්වලදී උවද අනවරත අවස්ථා පවතිනවා නම් ඒවල ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට මොනවා වෙන්න පුළුවන්ද? සමාන වෙන්නට පුළුවන්. ඒක හරි. ඊට පස්සේ සමතුලිත වෙනවා නම් සෑම විටම ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට සමානද? නැහැ. අපි සමතුලිතතාවය බෙදනවා ප්‍රධාන ආකාර දෙකකට ස්ථිතික සමතුලිතතාවයයි ගතික සමතුලිතතාවයයි කියලා. දැන් ස්ථිතික සමතුලිතතාවයකදී අදාළ පද්ධතිය සමතුලිතව ඒක නැවතිලා තියෙන උදාහරණයක් විදිහට කාබන් ග්‍රැෆයිටුයි කාබන් මිනරල් අතර ග්‍රැෆයිටුයි දියමන්ති අතර තියෙන සමතුලිතතාවය. එතකොට ඒකෙදි නැවතිලා තියෙන එහෙනම් ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට මොනවා නැද්ද? සමාන නැහැ. හැබැයි ගතික වෙනකොට ඒක ඇතුලේ පද්ධතිය සිද්ධ වෙමින් පවතිනවා. අන්න ඒ වගේ පද්ධතියක මොකද්ද වෙන්නේ? ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට සමාන වෙන්න ඕනේ. එතකොට මේ ප්‍රකාශය වරදින්නේ මේකේ හරියට අපිට ප්‍රකාශ කරලා නැහැ මේක ඇවිල්ලා ගතික සමතුලිතතාවයක්ද කියලා. ඒක නිසා වැරදි උත්තරය අංක 5. හරි ඊට පස්සේ අංක 44. අංක 44 දී වාට කියනවා MnO4- ජලීය ද්‍රාවණයකට ප්‍රබල ක්ෂාරයක් එක්කල විට කොළ පැහැති ද්‍රාවණයක් සෑදේ. MnO4- කියන්නේ දම්පාට ද්‍රාවණයක්. මේකට අපි ප්‍රබල ක්ෂාරයක් OH- එක්කලොත් මොකක්ද වෙන්නේ? මෙයා පරිවර්තන වෙන්න පටන් ගන්නවා කවුරු බවටද? MnO4- ධන O2 MnO4 permanganate manganate බවට පරිවර්තනය වෙනවා. එතකොට මේකට අධික ප්‍රබල ක්ෂාරයක් පැවතිය යුතුයි. නේද? එතකොට අපි විද්‍යාගාරයේ සාමාන්‍ය එකට දාන්නේ KOH කැට දාන්නේ. KOH කැට දාලා තමයි අපි මොකක් කරන් ලබා ගන්නේද? අදාළ කොළපාට ජලීය ද්‍රාවණය ලබා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට පයින් ප්‍රකාශය හරි.
දෙවෙනි එකේ කියනවා ශාරීය මාධ්‍යයේදී MnO4- ප්‍රබල ඔක්සිකාරකයකි. ඔතෙන්දී අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පළවෙනි ප්‍රකාශය හරි. දැන් MnO4- කියන කෙනාගේ ඔක්සිඩේෂන් නම්බර් එක මොකක්ද වෙන්නේ? මෙයා ධන 7යි. එතකොට ධන 7 කෙනා ආම්ලික මාධ්‍යයේත් ඇවිල්ලා ඔක්සිකාරකයක් ඔක්සිහරණය වෙන්න පුළුවන්. වාර්ෂික මාධ්‍යයේත් ඔක්සිහරණය වෙන්නට පුළුවන්. හැබැයි ආම්ලික මාධ්‍යයේදී මෙයා ඔක්සිහරණය වුණොත් ඔක්සිහරණය වෙන්නේ ධන 2 ඔක්සිඩේෂන් නම්බර් එක බවට. මෙයා වාර්ෂික මාධ්‍ය ඔක්සිහරණය වුණොත් ඔක්සිහරණය වෙන්නේ MnO2 කළු දුගුරු අවක්ෂේපයේ බවට. එතකොට මෙතෙන්දී මොකක්ද වෙලා තියෙන්නේ? මෙතෙන්දී ඔක්සිකරණ අංක ධන 5ක වෙනසක් සිද්ධ වෙනකොට මෙතෙන්දී සිද්ධ වෙන්නේ ඇවිල්ලා කීයක වෙනසක්ද? 3ක වෙනසක්. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? ඇත්තටම එයාගේ ඔක්සිහරණය වීමේ හැකියාව මාධ්‍ය අණුව මොනවා වෙලාද ඒක වෙනස් වෙලා. ඒක නිසා අපි කියනවා වාර්ෂික මාධ්‍යයේදී නෙවෙයි මෙයා ප්‍රබල ඔක්සිකාරකය වෙන්නේ මොන මාධ්‍යයේද? ආම්ලික මාධ්‍යයේදී. ඒක නිසා දෙවෙනි ප්‍රකාශය ගත්තොත් වැරදි නම් හරි වැරදි උත්තරය අංක 3. ඊට පස්සේ මම කතා කරන්නේ ඔයගොල්ලොත් එක්ක අංක 44. අංක 44 දී ඔයාලට මේකෙදි බලන්න පුළුවන් මම බහුවවයවික කරලා තියෙනවා වීඩියෝ එකේ. ඒකෙදි මේ ඔක්කොම විස්තර කරනවා. ඒක නිසා ඒක බලන්න අනිවාර්යෙන් ඒක බලලා අයිඩියා එක ඔළුවට ගන්න. හරි. එතකොට මේ බහුවවයවික යටතේදී ඔයාලට මෙතෙන්දි කතා කරන්නේ පොලි ටෙට්‍රාෆ්ලෝරෝඑතීන්. මොකද පොලි ටෙට්‍රාෆ්ලෝරෝඑතීන් කියන්නේ මේ විදිහට ඇවිල්ලා ෆ්ලෝරින් කාණ්ඩ 4ක් පවතිනවා. මේ ෆ්ලෝරින් කාණ්ඩ 4 අපි මොකක් කරනවද? අපි බහුවව්‍යවීකරණය කළා අපි හදා ගන්නවා මෙන්න මේ වගේ පුනරාවර්තන ඒකකයක්. මේ පුනරාවර්තන ඒකකයට අපි එන්න අකුරක් දැම්මම පස්සේ මේක තමයි අදාළ ටෙෆ්ලෝන් කියන්නේ. ඒතර පළවෙනි එකේ කියනවා ටෙෆ්ලෝන් නොඇලුණු සුළු පිසින බඳුන් වල ඇතුළත ආලේපනය සඳහා භාවිතා කරයි ප්‍රකාශය හරි. අපි ඔය බිත්තර හදන්න ගන්න ඒවල වගේ ඔයා බලන්න ගිහිල්ලා මේ බිත්තර හදන්න ගන්න ඒවල වගේ අපේ මොකක් හරි දැම්මොත් ඇලෙන්නේ නැහැ. ඒ ආලේපනයේ විදිහට ආලේප කරලා තියෙන්නේ මොකද්ද? ටෙෆ්ලෝන්. මේ ටෙෆ්ලෝන් එතෙන්ට පාවිච්චි කරන්න හේතුව තමයි මේක ගින්නට ඔරොත්තු දෙනවා. ඇයි මේක ගින්නට ඔරොත්තු දෙන්නේ? මෙයා තාපස්ථායි. ඇයි මෙයා තාපස්ථායි වෙන්නේ? මෙයාගේ ඇවිල්ලා මොන ගෲප් තවතින් නිසාද? හැලජන කාණ්ඩ පවතින නිසා. ඒ නිසා පරිප්‍රකාශය හරි. දෙවෙනි එකේ කියනවා ටෙට්‍රාෆ්ලෝරෝඑතීන් තාප ස්ථාපන ආකලන බහුවවයවිකයක්. තාප ස්ථාපන නැහැ මේක තාප ස්වීකාර්යයි. තාප ස්ථාපන අපේ සිලබස් එකේ දෙකයි තියෙන්නේ. එකක් යූරියා ෆෝමැල්ඩිහයිඩ් අනිත් එක ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්. යූරියා ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් කියන්නේ මොකද්ද? බ්‍රේක් ලයිට් කියන එක කියන. එතකොට මේකෙදී කියනවා මොකද්ද? අනිත් එක ආකලන බහුවවයවිකයක්. ආකලන බහුවයවික කියන්නේ මේ වගේ අසම්තෘප්ත බන්ධන මොනවා වෙනවද? විවෘත වෙලා සිදුවෙන බන්ධන. එහෙනම් මේක ආකලන ප්‍රතික්‍රියාවක්. ප්‍රකාශය ආකලන හැබැයි තාප ස්ථාපන වැරදි. ඒක හරි වැරදි උත්තරය අංක 3. ඊළඟට මම කතා කරන්නේ අංක 46. අංක 46 දී වාට කියනවා ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් වචන වැදගත් ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ යොදා ප්ලැටිනම් විද්‍යුත් විච්ඡේදනය කළ විට ඇනෝඩය හා කැතෝඩය අසල පිළිවෙලින් Cl2 සහ H2 වායුන් මුක්ත වේ. මේ අපිට තියෙන අපේ සිලබස් එකේ ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් සහ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කරන්න. එතකොට විද්‍යුත් විච්ඡේදනය කරනකොට අපි මේන්ලි සලකා බලන්න ඕන ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. එතකොට මේකෙදි මේ විදිහට පාවිච්චි කරලා මෙහා විද්‍යුත් විච්ඡේදනය කරනවා. හරිද? ඒතර විද්‍යුත් විච්ඡේදනයේදී ධනාග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩයේ ධන ඉලෙක්ට්‍රෝඩයේ විදිහට ඍණාග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩයේ ඍණ ඉලෙක්ට්‍රෝඩයේ විදිහට අපි හඳුන්වනවා. මේක ධනිත්‍රි ඉලෙක්ට්‍රෝඩයේ ඇනෝඩයේ විදිහට අපි හඳුන්වනවා. ඍණ ඉලෙක්ට්‍රෝඩයේ කැතෝඩයේ විදිහට අපි හඳුන්වනවා. හරි. විද්‍යුත් විච්ඡේදනයේදී වැදගත්ම අපි ඇනෝඩය හා කැතෝඩය අතර ප්‍රතික්‍රියා සිද්ධ වෙන්න කලින් අපි බලන්න ඕනේ වැදගත්ම දේ ඇනෝඩය හැදිලා තියෙන්නේ මොකෙන්ද? ඇනෝඩය හදිසියවත් සක්‍රීය ලෝහයකින් හැදිලා නම් කෙලින්ම ඇවිල්ලා ඇනෝඩය මොනවා වෙනවද විකාදනය වෙනවා. උදාහරණයක් ඇනෝඩය කොපර් වලින් හැදුණොත් මොකද වෙන්නේ? කොපර් 2 ධන 2 ඉලෙක්ට්‍රෝන. සිල්වර් ධන ඉලෙක්ට්‍රෝන. නිකල් 2 ධන 2 ඉලෙක්ට්‍රෝන. හැබැයි නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩයකින් සම්බන්ධ වුණොත් උදාහරණයක් කාබන් ප්ලැටිනම් වගේ වලින් සම්බන්ධ වුණාන් පස්සේ මොකද්ද වෙන්නේ? මේකෙදි අදාළ ඇනෝඩේ මොනවා වීමක් සිද්ධ වෙන්නේ නැද්ද? විකාදනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා ඉබේම සිද්ධ වෙනවා. එතකොට අපි මෙතෙන්දි කතා කරන්නේ මොකක් ගැනද? අපි මෙතෙන්දි කතා කරනවා කවුරු ගැනද? මෙතන ඇනෝඩේදී ප්ලැටිනම් තියෙන. එහෙනම් ඇනෝඩේ විකාදනයක් නැහැ. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? ජලීය තත්ත්වයටදී සෝඩියම් ක්ලෝරයිඩ් වාට දීලා තියෙන්නේ. එතකොට මේකේ සෝඩියම් Cl යනවා කවුරු ගාවටද? ධන අග්‍රය ගාවට. එහෙමත් නැත්නම් කවුරු ගාවටද? ඇනෝඩේ ගාවට යනවා. මෙයා ඇනෝඩේ ගාවට ගිහිල්ලා මොකද්ද වෙන්නේ? Cl කවුරු බවට පරිවර්තන වෙනවද? Cl2 මේ පැත්තෙන් ඇවිල්ලා මෙතන 2 ඉලෙක්ට්‍රෝන බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ ඇවිල්ලා මොකද්ද වෙන්නේ? කැතෝඩේ ගාව මොකද්ද වෙන්නේ? කැතෝඩේ ගාව මෙතන ජල අණු යනවා.
එතකොට මෙතෙන්ට ජල අණු වෙනවා තමයි. එතකොට ඇයි මෙතන අපි ජලයයි Cl- කෙන් Cl- ගන්න ඇයි? විද්‍යුත් විච්ඡේදනයට බලපාන ප්‍රධාන සාධක කීපයක් තියෙනවා. ඇනායනයකට. ඒ කියන ඇනායනයේ පළවෙනි දේ තමයි ඔක්සිකරණය වීමේ හැකියාව. අනිත් කාරණාව තමයි සාන්ද්‍රණය. මෙතෙන්දී ඔක්සිකරණය වීමේ හැකියාවටදී සාන්ද්‍රණය කියන මොකක් වෙලා තියෙනවද? ප්‍රබල වෙලා තියෙනවා. ඒක නිසා Cl- කෙන් මොකක් පිට වෙන්න පටන් ගන්නවද? Cl2 පිට වෙන්නට පටන් ගන්නවා. මෙතෙන්දී මොකද්ද වෙන්නේ? මෙහා ගාවට සෝඩියම් ප්ලස් උයි H2O යනවා. හැබැයි සෝඩියම් ප්ලස් සෝඩියම් බවට පත් වෙන ඔක්සිහරණය වෙනවා කියන්නේ සෝඩියම් අපි කතා කරලාම නැහැ. එහෙනම් මෙතෙන්දී මොකද්ද වෙන්නේ? H2O කියන එක නා කවුරු බවට පරිවර්තනය වෙනවද? H2 බවට පරිවර්තනය වෙනවා. එතකොට ජලීය මාධ්‍යයේදී එහෙනම් මෙතෙන්දී කියන්නේ ඇනෝඩය හා කැතෝඩය අතර Cl2 සහ H2 පිට වේ ප්‍රකාශය හරි. හැබැයි විලීන මාධ්‍යයේදී උනොත් මොකද්ද වෙන්නේ? Cl- Cl2 වෙලා Cl2 වායුව පිට වෙනවා. මෙතන මොකද්ද වෙන්නේ? මෙතෙන්දී සෝඩියම් ප්ලස් යනවා. සෝඩියම් ප්ලස් ගිහිල්ලා එතන ජලය නැහැනේ. එහෙනම් සෝඩියම් ප්ලස් සෝඩියම් බවට ඔක්සිහරණය වීම ලක් වෙනවා. ඒ ප්‍රකාශය හරි. දෙවෙනි එක කියනවා විද්‍යුත් විච්ඡේදනයේදී ලැබෙන ඵල ඉලෙක්ට්‍රෝඩ වල ස්වභාවය මත රඳා පවතී. හරිද වැරදිද? මෙතන ඉලෙක්ට්‍රෝඩ වල ස්වභාවය කියලා අර්ථ දක්වන්නේ දැන් ඉලෙක්ට්‍රෝඩ වල වර්ගඵලය මත රඳා පවතින්නේ නැහැ. හැබැයි ඉලෙක්ට්‍රෝඩය කවුද කියන එක නා මත. මෙතනදී අපි කොපර්ද පාවිච්චි කරන්නේ. මෙතනදී අපි ප්ලැටිනම්ද නිෂ්ක්‍රීයද සක්‍රියද කියන එක මත රඳා පවතිනවා. හැබැයි එයාගේ වර්ගඵලය, හැඩය, ඒ වගේ දේවල් මත රඳා පැවතීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා ස්වභාවය මත රඳා පවතී කියන එක ප්‍රකාශය හරි, වැරදි හරි. උත්තරය අංක කීයක් විදිහට අපිට ගන්න පුළුවන්? සෝරි. හරි හරි. හැබැයි දෙවෙනි එකේ පළවෙනි එක පැහැදීමකට ලක් වෙන්නේ නැහැ. උත්තරය අංක 2. අංක 47. අංක 47 දී වාට කියනවා සිංක් සහ කොපර් ඉලෙක්ට්‍රෝඩ ගැන සඳහන් කරනවා. එතකොට සිංක් සහ කොපර් කියනා වූ ඉලෙක්ට්‍රෝඩ ගැන සඳහන් කළා වාට කියනවා සමන්විත කෝෂයක විද්‍යුත්ගාමක බලය සිංක්2+ සාන්ද්‍රණය වැඩි කරන විට වැඩි වෙයි. මොකක්ද ඇත්තට සිංක් කොපර් ඉලෙක්ට්‍රෝඩ එක වෙන්නේ? සිංක් කොපර් ඉලෙක්ට්‍රෝඩ එක වෙන්නේ සිංක් කියන එකේනා සිංක්2+ ධන 2 ඉලෙක්ට්‍රෝන බවට පරිවර්තනය වෙනවා. කොපර් 2+ මොකද්ද වෙන්නේ? එයා ඉලෙක්ට්‍රෝන අරගෙන එයා කවුරු බවට පරිවර්තනය වෙනවද? කොපර් බවට පරිවර්තනය වෙනවා. එතකොට මම ඇත්තටම මෙතන මොකද්ද වෙන්නේ? මෙයා ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය වෙනවා. මෙයා මොකද්ද වෙන්නේ? ඔක්සිහරණය වෙනවා. එතකොට ඔක්සිහරණය වීමයි ඔක්සිකරණය වීමයි වැඩි කරොත් මම මොකද්ද වෙන්නේ? අන්න එතෙන්ද විද්‍යුත්ගාමක බලය මොනවා වෙන්න ඕනද? වැඩි වෙන්න ඕන. හරි අයි වැඩි කරු ඉලෙක්ට්‍රෝන යා පිට කරනවා. ඒව නිසා. එතකොට මම එහෙනම් මට වැඩි කරන්න පුළුවන් විදි මොනවද? මට වැඩි කරන්න පුළුවන් විදි තමයි මම මෙතන සොලිඩ් එකක් තියෙනවා. මෙතන සොලිඩ් එකක් තියෙනවා. ඒතර සොලිඩ් මොනවාක්වත් කරලා අපිට විද්‍යුත්ගාමක බලය වෙනස් කරන්න බෑ. හැබැයි අපි මෙතන සිංක්2+ තියෙන නිසා මම සිංක්2+ සාන්ද්‍රණය අඩු කරොත් මොකද්ද වෙන්නේ? සිංක්2+ සාන්ද්‍රණය අඩු කරොත් සිංක්2+ වැඩි කරගන්න මේ ප්‍රතික්‍රියාව ඉදිරියට නැඹුරු වෙලා ඔක්සිකරණය වීමේ හැකියාව මොනවා වෙනවද? වැඩි වෙනවා. මම මෙතන කොපර් 2+ වැඩි කරොත් මොකද්ද වෙන්නේ? කොපර් 2+ වැඩි කරොත් කොපර් 2+ අඩු කරගන්න මේ ප්‍රතික්‍රියාව කොහෙට නැඹුරු වෙනවද? ඉදිරියට නැඹුරු වෙනවා. එහෙනම් සිංක්2+ සාන්ද්‍රණය අඩු කළා සහ කොපර් 2+ සාන්ද්‍රණය වැඩි කළා මට විද්‍යුත්ගාමක බලය මොනා කරන්න පුළුවන්ද? වැඩි කරන්නට පුළුවන්. හැබැයි මේකේ තියෙන්නේ මොකද්ද? සිංක් කොපර් ඉලෙක්ට්‍රෝඩ වලින් සමන්විත කෝෂයක විද්‍යුත්ගාමක බලය සිංක්2+ සාන්ද්‍රණය වැඩි කරන විට වැඩි වේ. සිංක්2+ වැඩි කරනකොට මොකද්ද වෙන්නේ? මේ ඔක්සිකරණය වෙන්න තියෙන හැකියාව අඩු වෙලා මේ ප්‍රතික්‍රියාව කොහෙට යන පටන් ගන්නවද? පස්සට යන පටන් ගන්නවා. පස්සට යනවා කියන්නේ විලා සිංක්2+ සාන්ද්‍රණය ඔක්සිකරණය වීම තියෙන හැකියාව මොනවා වෙනවද? අඩු වෙන නිසා පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවෙනි එකේ කියනවා කෝෂයක ඇති ඕනම ඉලෙක්ට්‍රෝඩයක අයන සාන්ද්‍රණය වැඩි කරන විට ගලා යන විදුලි ධාරාව මොනවා වෙයි කියලා කියනවාද අපිට වැඩි කරන්න පුළුවන් කියලා කියනවා. එතකොට හැමතිස්සෙම අයන සාන්ද්‍රණය වැඩි කරලා අපිට ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි කරන්න බෑ. කැතෝඩයේ අදාළ එක වැඩි කරලා පුළුවන් වුණාට ඇනෝඩයේ වැඩි කරලා අපිට ඒ දේ කරන්නට බෑ. ඒ නිසා වැරදි උත්තරය අංක එනම් කීයද? 5. අංක 48. වාහනවල පිටාර ධූමයේ අඩංගු සමහර වායු වර්ග ප්‍රකාශ රසායනික ධූමිකාවට හේතු වේ. මේ ප්‍රකාශය වාහනවල පිටාර ධූමයේ අඩංගු සමහර වායු වර්ග ප්‍රකාශ රසායනික ධූමිකාවට හේතු වේ. ඔව් ඒක අපිට හරි කියලා ගන්න පුළුවන්. හේතුව තමයි වාහන වලින් පිටවෙන වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන සහ නැත්නම් වාෂ්පශීලී නොදැවුණු හයිඩ්‍රෝකාබන සහ කවුද NO නයිට්‍රික් ඔක්සයිඩ් කියන එකනා ප්‍රතික්‍රියා කළා තමයි අවසානයේදී ඕසෝන්, ඇල්ඩිහයිඩ්, ටෑන්, බෑන් කියන ප්‍රධාන සංයෝග හතර හදන්නේ. එතකොට ප්‍රකාශ රසායනික ධූමිකාවට හේතු වේ කියන ප්‍රකාශය හරි. මේවා ප්‍රකාශ රසායනික ධූමිකාවට හේතු වෙනවා. ඉතින් ප්‍රකාශ රසායනික ධූමිකාව හදන්න වැදගත් වෙන අංශු නිර්මාණය කිරීමට හේතු වෙනවා. ප්‍රකාශය හරි. දෙවෙනි එකේ කියනවා වාහනවල පිටාර දුමේ SO2 සහ NO වායුව අඩංගු වේ. අනිවාර්යෙන්ම
වාහනවල SO2 තියෙනවා NO තියෙනවා. හැබැයි මතක තියාගන්න ප්‍රකාශ රසායනික භූමිකාව වලට සල්ෆර් අඩංගු ඔක්සයිඩ් ඇවිල්ලා දායක වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා හරි වැරදි හරි දෙවෙනි එකේ පළවෙනි එක පැහැදීමක් වෙන්නේ නැහැ. උත්තරය අංක 2. අංක 49. CH3 CH2 Br සමග ඇමෝනියා දක්වන ප්‍රතික්‍රියාව නියුක්ලියෝෆිලික ආදේශයකි. අපි මේ ප්‍රතික්‍රියාව පොඩ්ඩක් ලියමු බලන්න. වාඩි කියන්නේ CH3 මෙතන CH මෙතන Br. මෙතන ඇවිල්ලා අපි දන්නවා මොකද්ද තියෙන්නේ ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් charge එකක්. මෙයාට ඇවිල්ලා කවුද ඇමෝනියා ප්‍රතික්‍රියා කිරීමක් ගැන තමයි කතා කරන්නේ. එතකොට මොකද්ද වෙන්නේ කියන බලන්න. මේ ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් charge නිසා මෙයා මෙහෙට ගෑනවා. මෙයා විසින් මෙයාට පහර දෙනවා. පහර දීලා ඇවිල්ලා මෙතන අපිට යාන්ත්‍රණයේ පහසු සුදා අපි එක පියවර දෙකකින් දක්වනවා. එතකොට මොකද්ද වෙන්නේ? මෙතන N, මෙතන H, මෙතන H, මෙතන H, මෙතන ධනාරෝපණයක්, මෙතන Br මයිනස් හැදිනවා. එතකොට මේ කියන එක්කෙනාට ස්වභාවයේ පවතින්න පුළුවන්ද? පොඩ්ඩක් හිතන්න. මෙයාට පවතින්න පුළුවන්ද? කෙනෙක් ස්වභාවයේ අතරමැදියක් පවතින්න නම් අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනද? ඒ අතරමැදි ස්ථායි වෙන්නට ඕන. හැබැයි මෙතන අතරමැදි ස්ථායිද අස්ථායිද? ඒක ඔයා තීරණය කරන්න ඕන දෙයක්. මෙතන අපි ගත්තොත් මෙතන නයිට්‍රේට් ධනාරෝපණයක් ඇවිල්ලා තියෙනවා. නයිට්‍රේට් ධනාරෝපණයක් කියන එක නිසා අස්ථායි නිසා මොකද්ද වෙන්නේ? මේ කියන හයිඩ්‍රජන් මේ පැත්තට ගිහිල්ලා මේ කියන Br ගෙන් මේ කියන හයිඩ්‍රජන් මොකක් වෙනවද? පහර දෙනවා. අවසානයේ නිර්මාණය වෙනවා CH2 NH2 කියන ප්‍රාථමික ඇමීන. ඒතර මේක කියන්නේ මොකද්ද? දක්වන ප්‍රතික්‍රියාව නියුක්ලියෝෆිලික ආදේශයකින් මොකද්ද වෙන්නේ? Br කාණ්ඩය අයින් වෙලා එනකොට NH3 කාණ්ඩය එනවා. එහෙනම් දණ්ඩ පහර දෙන්නේ නියුක්ලියෝෆිලිකයා. කෙනෙක් අයින් වෙලා තව කෙනෙක් එනවා නම් ඒක ආදේශ ප්‍රතික්‍රියාවක්. ප්‍රකාශය හරි. දෙවෙනි එකේ කියනවා CH3 CH2 Br සමග ඇමෝනියා ප්‍රතික්‍රියාවෙන් CH3 CH2 NH2 Br මයිනස් හැදේ නැහැ. මේක ඇවිල්ලා තනි පියවර ප්‍රතික්‍රියාවක්. ඒක තනි පියවර ප්‍රතික්‍රියාවක් නිසා ඇවිල්ලා මොකක් වෙනවද? මෙතෙන්දී මේ කියන ප්‍රභේදයක් සෑදෙන්නේ නැහැ. මෙයා කවුරු බවටද පරිවර්තන වෙන්නේ? සක්‍රීය සංකීර්ණයක් බවට පරිවර්තනය වෙන්නේ. අධික අස්ථායි. ඒක නිසා මේ වගේ දෙයක් හැදෙන්නේ නැහැ. හැදිච්ච ගාම මොකක් වෙනවද? විනාශ වෙලා යනවා. ඒක නිසා මෙයාගේ අවසාන ඵලය විදිහට මෙයාව ගන්න වෙන නිසා දෙවෙනි ප්‍රකාශය වැරදි. හරි වැරදි උත්තරය අංක 3. අවසාන ප්‍රශ්නය අංක 50. වාඩි කියනවා NaH2PO2. මට මුලින්ම කතා කරමු ස්වාරක්ෂක ද්‍රාවණයක් කියන්නේ මොකද්ද? ස්වාරක්ෂක ද්‍රාවණයක් කියන්නේ අපි අම්ලයක් යොදලා හරි, අපි භස්මයක් යොදලා හරි, අපි ජලය යොදලා හරි. ඒවා ස්වල්ප ප්‍රමාණයට තියෙන්න ඕනේ. යොදලා හරි pH අගේ සැලකිය යුතු වෙනසක් නැත්නම් අපි මේ වගේ ද්‍රාවණ හඳුන්වන මොන ද්‍රාවණ කියලාද? ස්වාරක්ෂක ද්‍රාවණ කියනවා. તો ස්වාරක්ෂක ද්‍රාවණ ගැන කතා කරද්දී ස්වාරක්ෂක ද්‍රාවණ ප්‍රධාන උදාහරණ තුනක් අපේ සිලබස් එකේ තියෙනවා. එකක් දුබල අම්ල සහ එයාගෙන් ව්‍යුත්පන්න වෙන සංයුග්මක භස්ම. ඊට පස්සේ දුබල භස්ම එයාගෙන් ව්‍යුත්පන්න වෙන සංයුග්මක අම්ල. ඊට පස්සේ අර්ධ ලවණ. ඒතකොට මෙතෙන්දි මේගොල්ලෝ මේ කතා කරන්න උත්සාහ කරලා තියෙන්නේ කවුරු ගැනද? අර්ධ ලවණ ගැන. ඒතකොට අර්ධ ලවණයක් කියන්නේ මොකද්ද? දැන් සෝඩියම් බයිකාබනේට්. සෝඩියම් බයිකාබනේට් කියනවා වූ අර්ධ ලවණය ගැන මම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා පොඩ්ඩක්. හරි. එතකොට සෝඩියම් බයිකාබනේට් කියන අර්ධ ලවණයේ ඔයා දන්නවා මෙන්න මෙතන වැදගත් කෙනෙක් ඉන්නවා කවුද? හයිඩ්‍රජන්. මේ හයිඩ්‍රජන් කියන කෙනා කාගෙන්ද හැදිලා තියෙන්නේ? සෝඩියම් බයිකාබනේට් වල බයිකාබනේට් තමයි ඇනායනේ. මේ බයිකාබනේට් ඇනායනේ කාගෙන්ද හැදිලා තියෙන්නේ කියන්නේ මොකද? මේ බයිකාබනේට් කියන එක්කෙනා මොකද්ද වෙන්නේ? මේ පැත්තේ ඇවිල්ලා H2CO3 කියන තමයි එන්නේ. තවදුරටත් මේක ඇවිල්ලා තව H+ කෙනෙක් පිට කරලා කවුරු බවටපත් වෙන්න පුළුවන්ද? කාබනේටේ බවට පරිවර්තන වෙන්න පුළුවන්. එතකොට මම H+ දැම්මොත් මොකද්ද වෙන්නේ? H+ කියන්නේ අම්ලයක්. ඒ අම්ලය හංගන්නට ඕනේ. එතකොට මොකද්ද කරන්නේ? මම මෙයාට H+ දැම්මොත් මෙයා ඇවිල්ලා කවුරු බවට පරිවර්තන වෙනවද? කාබොනික් අම්ලය බවට පරිවර්තනය වෙනවා. මම මෙයාට OH- දැම්මොත් මෙයාගේ H+ තියෙන නිසා මේ කියනවා වූ H+ OH- එක ප්‍රතික්‍රියා කරලා කවුරු බවට පරිවර්තන වෙනවද? කාබනේටේ බවට පරිවර්තනය වෙනවා. එතකොට ඒක තමයි ඇත්තටම අර්ධ ලවණයක් කියලා කියන්නේ. හරි. දැන් අපි මේකට යමු. ඔයාලා කියලා දීලා තියෙන්නේ NaH2PO2. NaH2PO2. එතකොට අපි බලමු මේක ප්ලස් මේක මයිනස්. මෙයාගේ අපි බලමු මොකක්ද කියලා හැඩ. එතකොට P O මෙතන ඇවිල්ලා O මෙතන ඇවිල්ලා මොකද්ද වෙන්නේ? හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. එහෙනම් මේක තමයි අදාළ මෙයාගේ මොකද්ද? මේ කියනවා වූ අයනයේ. එතකොට මෙයාගේ මොකද්ද? CO O හයිඩ්‍රජන්.
එතකොට මෙයාට හයිඩ්‍රජන් දානකොට මොකද්ද වෙන්නේ? මෙයාට හයිඩ්‍රජන් දානකොට මේ හයිඩ්‍රජන් අල්ල ගන්නවා මෙතනින් අල්ලගෙන H2CO3 හදනවා. මෙයාට OH- දැම්මොත් ඔක්සිජන් සම්බන්ධ හයිඩ්‍රජන් කෙනෙක් ඉන්න නිසා මේ හයිඩ්‍රජන්ට පිට වෙන්න පුළුවන්. මේ හයිඩ්‍රජන් OH- එක කපල් වෙලා ජල අණුවක් බවට පරිවර්තනය වෙනවා. මෙතන ගත්තොත් මොකද්ද වෙන්නේ? මම H+ දැම්මොත් මොකද්ද වෙන්නේ? මෙයාට H+ දැම්මොත් මෙතන තියෙන O- පුළුවන් H එකක් බවට පරිවර්තනය කරගෙන මෙතන හදන්න H3PO2. ඒක හරි. අම්ලයක් දැම්මොත් මෙයාට පරිවර්තනය පුළුවන්. මෙයාට භෂ්මයක් දැම්මොත් මේ අදාළ අයනයේ තියනවාද භෂ්මයක් එක්ක ප්‍රතික්‍රියා කරන්න අවශ්‍ය කරන්නා වූ H+ නැහැ. ඒක නිසා මෙයාට භෂ්මයක් දැම්මොත් ඒක අපි බලන්නේ ඔක්සිජන් සම්බන්ධ හයිඩ්‍රජන් තියනවාද? මේ අදාළ ප්‍රභේදයේ තියනවාද ඔක්සිජන් සම්බන්ධ හයිඩ්‍රජන්? නැහැ. ඒක නිසා අපි කියනවා මේ කියනා වූ ප්‍රභේදයේ කාත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැද්ද? භෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එහෙනම් මට කියන්න බලන්න සෝඩියම් NaH2PO2 කියන කෙනා ස්වාරක්ෂක ද්‍රාවණයක්ද? නැහැ. දෙවෙනි එකේ කියනවා H3PO2 ද්විභාෂ්මික දුබල අම්ලයක්. එතකොට H3PO2 ගත්තොත් O2 කියලා කියන්නේ. එතකොට මේක හයිඩ්‍රජන් මේ විදිහට H3PO2 ද්විභාෂ්මික නම් පිට ගන්න පුළුවන් H+ දෙකක් ඉන්නවා. මේකේ එකයි තියෙන නිසා මේක ඒක භාෂ්මික දුබල අම්ලයක්. ඒ නිසා වැරදි උත්තරය අංක 5. හරි, අද අපි කතා කරේ MCQ 20ක් කතා කරා. MCQ 20 වැදගත් MCQ 20ක්. ඔයගොල්ලෝ මේක බලන්න, මේකට ලයික් කරන්න, යාළුවන්ට බලන්න, මේක ෂෙයා කරලා මගේ channel එක subscribe කරන්න. බොහොම ස්තුතියි.